කොන්නිචිවා අදත් අපි නිහොංග ෂෝහ ග්‍රන්ථයේ අලුත් පාඩමක් එක්ක එකතු වෙන්නයි සූදානම් වෙන්නේ. අද අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නිහොංග ෂෝහ ග්‍රන්ථයේ 5 වෙනි පාඩම අකයි රින්ගෝවා ඉකුත්සු අරිමස්කා. රතු පාට ඇපල් ගෙඩි කීයක් තියෙනවද කියන ප්‍රශ්නය අහන විදිහට තියෙන මාතෘකාව තමයි මේ පාඩමේ මාතෘකාව විදිහට සඳහන් වෙන්නේ. හොඳයි. එහෙනම් අපි සුපුරුදු පරිදි බලමු මේ පාඩමට අදාළ අතරශී කොතබා ටික. ඒ කියන්නේ අලුත් වචන මොනවද තියෙන්නේ කියන කාරණේ. අතරශී කොතබා අලුත් වචන. මුලින්ම වාක්‍යයක් විදිහට තියෙනවා රින්ගෝ සංජු. රින්ගෝ කියලා කියන්නේ ඇපල් වලට, සංජු කියන්නේ 30ට කියන්නේ. ඊළඟට තියෙන්නේ ඔබ මේ වෙන විට මුල් කාලයේම හදාarලා තියෙන දෙයක් ඉලක්කම් වලට අදාළ kanji ඒත් සමග ඉත්සු අක්ෂරය භාවිත කරලා තියෙනවා. හිතොත්සු, ෆුතත්සු, මිත්සු, යොත්සු, ඉත්සු, මොත්සු, නනත්සු, සුගි, යත්සු, කොකොනොට්සු, තෝ. නැවත 1 සිට 10 දක්වා kanji අක්ෂර ටික තියෙනවා. ඉචි, නී, සන්, යොන්, ගෝ, රොකු, නනා, හචි, කියු, ජු. සුගි. ඊළඟට වචනයක් තියෙනවා මින්නා. මින්නා කියලා කියන්නේ ඔක්කොම, සියලුම දෙනා. ඊළඟට තියෙන්නේ kanji අක්ෂරයක් අපිට අලුතෙන් ඉගෙන ගන්න තියෙන එකක්. ළමයාට පාවිච්චි කරන kanjiය. මෙතනින් ශබ්දයේ විදියට එන්නේ කෝ ශබ්දයේ විතරයි. ඒකින්ද දොමෝ කියලා හිරගනා වලින් එකතු කරලා කොදොමෝ කියන වචනේ නිර්මාණය වෙලා තියෙනවා. මේ kanjiයෙන් කියවෙන්නේ කෝ කියන එක ළමයාට අදාළව. කොදොමෝ ළමයා. ඊළඟට kanjiය පමණක් තියෙනවා කෝ. කෝ කියන්නේ ඒ ළමයාට පාවිච්චි කරන kanjiයේ කොටසක්. හිතෝරි. හිතෝරි කියලා කියන්නේ එක්කෙනෙක්. ෆුතාරි. ෆුතාරි කියලා කියන්නේ දෙන්නෙක්. මින්නා කියන්නේ හැමෝම, සියලුම දෙනා. ෂෝගක්කෝ කියලා කියන්නේ ප්‍රාථමික පාසල කියන එක, ප්‍රයිමරි ස්කූල්. සෙයිතෝ කියලා කියන්නේ ගකුසෙයි කියන වචනයට සමාන වචනයක්. ශිෂ්‍යයෝ කියන නැත්නම් ශිෂ්‍යයා කියන අදහස. චවන් කියලා කියන්නේ පිඟානට. සුගි හගකි කියන්නේ ලියුම් කවරය. ෆූතෝ කියලා කියන්නේ ලියුම් කවරය. හගකි කියලා කියන්නේ තැපල්පත. ෆූතෝ කියලා කියන්නේ ලියුම් කවරය. මෙතන පුංචි වැරදීමක් වුණා මං හිතන්නේ. ඒක නිවැරදි කරගන්න. හගකි කියන්නේ තැපල්පත, අපි පෝස්ට් කාඩ් කියලා කියන එක. ෆූතෝ කියලා කියන්නේ ලියුම් කවරය. කිත්තේ මුද්දරය. සරා කියලා අපි කියනවා කෝප්පයට. සුගි හන්කචි හැන්කචීෆ් කියනවා. අපි ලේන්සුවට කියන වචනේ තමයි මේ හන්කචි කියලා ජපනිස් වලින් කියවෙන්නේ. ජිතෙන්ෂා කියන්නේ බයිසිකලය, පාපැදිය. සුගි තයිපු රයිතා. මේ එකම වචනේ කොටස් දෙකක් තියෙනවා. තයිපු රයිතා කියන්නේ ටයිප්‍රයිටර් කියලා වචනයක් තියෙන එක. කැමරාව. සෂ්ෂි සංගරාව. බින් කියලා කියන්නේ බෝතලය. බනානා කියලා කියන්නේ කෙසෙල් වලට. තබාකෝ කියලා කියන්නේ දුම් වැටි. මුෂි කියන්නේ ක්‍රොමියා. සුසුමේ කියලා කියන්නේ පැණි කුරුල්ලට කියන්නේ. හතෝ පරවියා. ඊළඟට තියෙනවා ඉකුරා කියලා ප්‍රශ්නාර්ථ වචනයක් මේක.
ඉකුරා කියලා කියන්නේ මිල ආද්දි පාවිච්චි කරන වචනය. අපි සාමාන්‍ය ඉකුරා දෙස්කා කියලා අහනවා මිල කීයද කියලා කියන්නේ. සුගී අකයි රතු පාට, අවෝයි අවෝයි නිල් පාට, ශිරොයි සුදු පාට, කුරොයි කළු පාට, කීරොයි කහ පාට. තකුසන් තකුසන් කියලා කියන්නේ ගොඩක් කියන අදහස. හැබැයි මේක අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ පණ නැති දේවල් වලට. ඕසෙයි ඕසෙයි කියන්නේ හුඟක් කියන එක. ඒක අපි පණ තියන අයට තමයි පාවිච්චි කරන්නේ. සුකොෂි ටිකක් කියන අදහස. සෝ කියලා අපි කියනවා එහෙමයි කියලා කියන්නේ. සෝ දෙස්කා කියලා වගේ කිව්වොත් එහෙමද? ශිකා කියන්නේ වඩා කියන අදහස. දැන් මෙතන අපි නිෂේධාර්ථයෙන් වාක්‍ය කියනවා සමහර වෙලාවට මේසේ උඩ පොත් දෙකකට වඩා නැහැ. මේසේ උඩ පොත් දෙකකට වඩා නැහැ කියලා. අන් ඒ වෙලාවට ශිකා කියලා පාවිච්චි කරනවා. අපි ඒක පාඩම තුලදී අධ්‍යයනය කරමු. ඊළඟට ප්‍රත්‍ය කීපයක් තියෙන්නේ. හිතෝ කියද්දි භාවිතා කරන එක. මෙතන විශේෂයෙන්ම මේ හිතෝ කංජිය තියෙන්නේ. හිතෝ කංජිය භාවිතා කරද්දි මේකේ ශබ්ද කීපයක් තියෙනවා කියලා මම ඔබට කලින් පාඩමේදී කියලා දුන්නා. ජින් ශබ්දය කියන්නේ ජාතිකයා කියන එක. නින් ශබ්දය කෙනා කියලා කියන්නේ ගණන් කරද්දි වගේ භාවිතා කරනවා කියලා කිව්වා. ඉතින් ඒ වගේ භාවිතයක් තමයි මෙතන තියෙන්නේ. ඉදිරියෙන් රටක නමක් ආවොත් අපි නිහොන් කියලා ඉදිරියෙන් දැම්මොත් නිහොන්ජින්. මෙතන එක වගේ තිබ්බොත් ඉස්සරහින් හිතෝරි එක්කෙනෙක් කන් ඒ වගේ භාවිතයක් තියෙනවා. තචි කියන ප්‍රත්‍යක් භාවිතා කරන්නේ බහුවචන අදහසක් ගන්න. දැන් වතෂි කියන්නේ මම, වතෂි තචි කියලා කිව්වොත් අපි. මයි ප්‍රත්‍යයෙන් අපි කතා කරන්නේ ඊටම තුනී දේවල් ගණන් කරද්දී. දැන් මුද්දරයක්, ඊට පස්සේ මොන හරි කොලයක්, ඒ වගේ දෙයක් ගණන් කරද්දී අපි මයි ප්‍රත්‍ය භාවිතා කරනවා. ඊළඟට දයි කියන ප්‍රත්‍ය. දයි ප්‍රත්‍ය භාවිතා කරන්නේ යන්ත්‍ර සූත්‍ර හා වාහන ගණන් කරද්දී ඉලක්කමකට පිටිපස්සෙන් තමයි භාවිතා වෙන්නේ. සත්සු කියන ප්‍රත්‍ය අපි පාවිච්චි කරනවා පොත්පත් සංග්‍රහ ආදී ගණන් කරද්දී. මෙතන හොන් කංජිය දාලා තියෙන්නේ. ගැටලුවක් නැහැ. අපි හොන් කියලා ප්‍රත්‍යක් ඉගෙන ගත්තා. හොන් බොන් පොන්. ওই ශබ්ද තුනම තියෙන ප්‍රත්‍යක්. එතකොට මේ හොන් කංජියේ ප්‍රත්‍යක් විදිහට භාවිතා වෙද්දී මෙතනින් ගණන් කරන්න අපි භාවිතා කරන්නේ දිගටි දේවල් ගණන් කිරීම. සොකු ප්‍රත්‍යයෙන් කරන්නේ යුගල ගණන් කිරීම. මොනවා හරි යුගලයක් තියෙනවා කියලා හිතන්න. යුගල වර්ග තියෙන එකේ ආන්ගේ යුගල ගණන් කරන්න අපි සොකු ප්‍රත්‍ය භාවිතා වෙනවා. හිකි මේකෙත් හිකි බිකි පිකි කියන සවුන්ඩ්ස් තුනම යනවා. හිකි ප්‍රත්‍යයෙන් කරන්නේ කුඩා සත්තු ගණන් කරන එක. බල්ලෝ පූසෝ වගේ. වා ප්‍රත්‍ය මේ වා ප්‍රත්‍යයක් භාවිතා කරන්නේ කුරුල්ලෝ ගණන් කරද්දී. සුගී කෙන් ප්‍රත්‍ය. කෙන් කියන ප්‍රත්‍යයෙන් අපි ගෙවල් ගණන් කරන එක තමයි කරන්නේ. හොඳයි. දැන් ඔබට මේකේ තියෙන අලුත් වචන ටික අඳුර ගන්න පුළුවන් වුණා. ඊළඟට තවත් වැදගත් කොටසක් අතරශී කංජි අලුත් කංජි ටික. මෙතන සාමාන්‍ය අපි මූලික අධීරයේදී ඉගෙන ගන්නවා 1 ඉඳලා 10ට යනකල් ලියන ආකාරයේ කංජි වලින්. එම නිසා ඔබට පහසුවෙන් මේ කංජි වලින් කියවෙන්නේ මොකක්ද කියන එක වටහා ගන්නත් පුළුවන්. මෙතන පළවෙනිටම කියන්නේ එකට පාවිච්චි කරන කංජිය සහ ඉත්සු කියන අකුර තියෙන්නේ. එතකොට මේ එකට පාවිච්චි කරන කංජිය හිතෝ කියලා શબ્දයක් තියෙනවා. ඒ හිතෝ શબ્දයත් එක්ක හිතොත්සු කියලා හැදෙනවා. සාමාන්‍යයෙන් නිශ්චිත හැඩයක් නොමැති දේවල් ගණන් කරද්දී හිතොත්සු, ෆුතත්සු, මිත්සු, යොත්සු එහෙම භාවිතයක් තියෙනවානේ. අන්න ඒ ආකාරයෙන් ලියන්නේ මෙහෙමයි කංජි භාවිතා කරලා හිතොත්සු, ෆුතත්සු 2ක්, මිත්සු 3ක්, යොත්සු 4ක්, ඉත්සු 5ක්, මොත්සු 6ක්, නනත්සු 7ක්, යත්සු 8ක්, කොකොනොට්සු 9ක්, තෝ කියලා කියන්නේ 10ක්. ඊළඟට මේ කංජි ටිකම නැවත සඳහන් කරලා තියෙනවා. කංජි ටික නැවත සඳහන් කරන්නේ
ඔබට මතක් කිරීමක් වශයෙන් ජූ කංජය තියෙනවා 10ට භාවිතා කරන එක. ඉචි, නී, සන්, යොන්, ගෝ, රොකු, නනා කියන එක මෙතන සිචි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ වගේ සවුන්ඩ්ස් කීපයක් තියෙනවා. හචි, කියු, කු මෙතනත් කු කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. පොඩ්ඩක් මතක තියාගන්න දැන් මේ නිහොන්ගෝ ෂෝහෝ ග්‍රන්ථය අධ්‍යයනය කරද්දී ඔබ මුලින් ඉගෙනගෙන තියෙන kanjiයක් තියෙනවනේ ඒ kanjiයට යටින් ඉරි කෑල්ලක් ගහලා තියෙනවා. දැන් මෙතන මේ ඉචි කියන එකට යටින් ඉරි කෑල්ලක් තව තියෙන්නේ kanjiයේ කොටසක් නෙවෙයි ඔබ කලින් ඉගෙනගෙන තියෙන kanjiයක් කියලා මතක් කරගන්න. කොදොමෝ මෙතන අලුත් kanjiයක් තියෙන්නේ කෝ කියන එක ළමයාට පාවිච්චි කරන kanjiය. හැබැයි ඒකේ කෝ શબ્දේ විතරක් එන හින්දා දොමෝ කියලා අපි හිරගනා භාවිතයෙන් ලියන්න ඕනේ. එතකොට තමයි කොදොමෝ කියලා හැදෙන්නේ. කෝ kanjiය සහ දොමෝ කියන එක දාන්න ඕනේ. නන් නින් අර මුලින් සඳහන් කරා වගේ මෙන්න මේ kanji හිතෝ kanjiය මේකට නින් කියන શબ્දය සහ ජින් කියන શબ્දය තියෙනවා. එතකොට නන් නින් කී දෙනෙක් කියන අදහස. යොනින් 4 දෙනෙක්. යොනින් 5 දෙනෙක් නම් කියුනින් සමා වෙන්න 5 දෙනෙක් නෙවෙයි 9 දෙනෙක්. 9 දෙනෙක් කිව්වොත් කියුනින්. ඊළඟට හොන් kanjiය දීලා තියෙනවා. හොන් කියන්නේ පොතට පාවිච්චි කරන kanjiය. හැබැයි මේ kanjiyත් අර හොන් ප්‍රත්‍ය වෙනුවෙනුත් භාවිතා කරනවා ඉලක්කම් වලට පිටිපස්සේ. දැන් මෙතන ඒ වගේ භාවිතයක් තියෙන්නේ. මෙතන දෙකට පාවිච්චි කරන kanjiය සහ හොන් කියන සංකේතය තියෙනවා. එතකොට නිහොන් කියන සවුන්ඩ් එක න. හැබැයි මෙතන නිහොන් කියන්නේ ජපානයේට කියන වචනේ එහෙම නෙවෙයි. දෙකට භාවිතා කරන kanjiය සහ පොතට භාවිතා කරන kanjiය භාවිතා වෙන්නේ. මෙතන නිහොන් කියලා කියන්නේ දෙකක් කියන අදහස. යොන් යොන්දයි කියන්නේ 4ක් කියන අදහස. මෙතන යන්ත්‍ර සූත්‍ර ආදී තමයි ගණන් කරන්නේ. සුගී ජිස්සයි කියලා තියෙන්නේ. මෙතන 10ට භාවිත කරන kanjiය තියෙනවා. ජිත්සත්සු. ජිස්සයි නෙමෙයි ජිත්සත්සු කියලා තියෙන්නේ. අපි සත්සු භාවිතා කරන්නේ පොත්පත් ආදී ගණන් කරද්දී. එතකොට 10ක් කියලා කියන්නේ ජිත්සත්සු කියලා භාවිතා වෙනවා. මෙතන 10 kanji හරහා ජියන්නයි පොඩි ඉත්සුකුයි දෙකම එනවා. ජිත්සත්සු 10ක්. හොඳයි. එතකොට ඔයාලට මේ පාඩමට අදාළව තියෙන හතරැසි කොතබා ටික අපි සාකච්ඡා කරා. හොඳයි අපි මේ අලුතෙන් අපිට එකතු වෙන kanji ටික ගැන පුළුල් අධ්‍යයනයක් දැන් කරමු. ඊට පස්සේ අපි පාඩමට යමු. කොහොමද පාඩමේ මොනවද කියලා තියෙන්නේ කියන කාරණා අධ්‍යයනය කරන්න. හොඳයි. මේ පාඩමට අදාළව අධ්‍යයනය කරන පළමු kanji ලෙස අද දවසේ අපි අධ්‍යයනය කිරීමට යෙදෙන්නේ කොදොමෝ යන වචනේ නිර්මාණය කරගන්න අවශ්‍ය මූලික kanji සංකේතය ළමයා යන අදහසට අදාළ kanjiය. ඔබට පේනවා මේ kanjiය විශේෂයෙන්ම පියවර 3කින් සමන්විත kanjiයක් බව. ඒ වගේම මේ kanjiය හරහා අපිට කොදොමෝ කියන වචනේ නිර්මාණය කරගන්න පුළුවන්. ඒකේ කෝ කියන શબ્දය පමණ නිරූපණය කරන්න මේ kanjiය හරහා. ඒ වගේම දොමෝ කියන શબ્දය සඳහා වෙනත් kanjiයක් භාවිතා වෙනවා. ඉතින් අපිට කොදොමෝ කියන වචනේ ලියා ගන්න පුළුවන් මේ kanjiය භාවිතා කරලා. හොඳයි. අපි ඊළඟ kanjiයට පිවිසෙමු. ඊළඟ kanjiය ලෙස අපි අධ්‍යයනය කරන්නේ පොත යන අදහසට අදාළ ජපන් භාෂාවෙන් කියොත් හොන් යන શબ્දයට අදාළ kanjiය. මේ kanjiයට මොතෝ කියන શબ્දයක්ද තියෙනවා ආරම්භය කියන අදහසින්. මේ kanjiය දැන් අපේ පාඩමට අදාළව යන මූලිකම શબ્දය වෙන හොන් කියන එක. හොන් කියන එක අපි පොතට භාවිතා කරනවා. ඒ වගේම ගණන් කිරීමේ ප්‍රත්‍යවලදී අපි භාවිතා කරන kanjiයක් තමයි මේක. ඉතින් ඒ kanjiය ගණන් කිරීමේ ප්‍රත්‍යවලදීද ඉලක්කම් වලට පිටුපසින් භාවිතා කිරීමක් සිදු කරනවා. අර හොන් බොන් පොන් යන ශබ්ද නිරූපණය කිරීමට. හොඳයි අපි ඊළඟ kanjiයටත් යමු.
අපි මීලං කංජය විදිහට අධ්‍යයනය කරන්නේ අංක 1 කියන අදහස ප්‍රකාශ කරන්න භාවිතා කරන කංජය. එහි ඔබට පේනවා කංජය භාවිතා කරලා නිර්මාණය කරන වචන කීපයක් තියෙනවා. වචන අතර මේ එකට භාවිතා කරන කංජය තියෙනවා. ඒ කංජයත් එක්ක ඉත්සු ප්‍රත්‍ය යනවා. එතකොට හිතොත්සු කියන අදහස එනවා. හිතෝ කියන අදහසකුත් තියෙනවා මේ කංජයට. එක කියන අදහස. ඒ වගේම කුචි කටට භාවිතා කරන කංජය තියෙන්නේ. එක ඒ වගේම කට හිතෝ කුචි කියලා තියෙනවා. ඒ වගේම තව වචනයක් තියෙනවා හිතෝරි කියන කංජය. මේක නම් ඔබ මේ වෙද්දිත් ඉගෙනගෙන තියෙනවා. ඉතින් මේ කංජය ආශ්‍රයෙන් අපිට සාමාන්‍ය වචන විශාල ප්‍රමාණයක් නිර්මාණය කරගැනීමේ හැකියාව පවතිනවා. ඊළඟට අපි අධ්‍යයනය කරන්නේ අංක 2ට භාවිතා කරන කංජය නී කියන ශබ්දය වගේම මේකට ෆුතට්සු කියන සාමාන්‍ය ජපන් ව්‍යවහාරයක් තියෙනවා. එතෙන්ද ඔබට පේනවා නී කංජය සමගින් ඉත්සු ප්‍රත්‍යය දීලා තියෙනවා. ෆුතට්සු කියන වචනේ නිර්මාණය වෙලා තියෙන ආකාරය කංජය පියවර දෙකකින් සමන්විතයි. හොඳ අපි ඊළඟ කංජයටත් යමු. ඊළඟට අපි 3ට භාවිතා කරන කංජය තමයි අධ්‍යයනය කරන්නේ. එතකොට දැන් 3ට භාවිතා කරන කංජය නිර්මාණය වෙන ආකාරය ඔබට පේනවා පියවර 3යි. මේකේ සන් කියන શબ્දයක් තියෙනවා. ඒ වගේම අර ජපන් ආවේනික ගණන් කිරීමේ ක්‍රමවේදය තුළ මිට්සු කියලා හඳුන්වනවා. මේකේ මිට්ස් කියන කොටසට අදාළව මේ කංජි භාවිත වෙන ඉත්සු ප්‍රත්‍යයත් එක්ක. හොඳයි අපි ඊළඟ කංජයත් අධ්‍යයනය කරමු. ඊළඟට අපි අංක 4ට භාවිතා කරන කංජය නිර්මාණය වෙන ආකාරය තමයි විමසා බලන්නේ. එයත් පියවර 5කින් සමන්විත කංජයක්. ඔබට පේනවා කංජය කෙසේද නිර්මාණය වෙන්නේ කියන කාරණය. මේ කංජයේ යොන් කියන ශබ්දයට අමතරව ජපානයේ ආවේනික ගණන් කිරීමේ ක්‍රමවේදය තුළ භාවිතා කරන යොට්සු කියන ආකාරයත් ඔබට පෙනී යනවා. යොන් කංජය ඉත්සු ප්‍රත්‍ය භාවිතා වෙලා යොට්සු කියන ගණන් කිරීමේ ආකාරය නිර්මාණය වෙනවා. හොඳයි අපි ඊළඟ කංජයත් විමසමු. ඊළඟට අපි භාවිතා කරන තවත් කංජයක් තමයි අධ්‍යයනය කරන්නේ. මේ කංජය අංක 5ට භාවිතා කරන කංජය. මේකේ ගෝ කියන ශබ්දයට අමතරව තව අපිට ඉත්සුත්සු කියන શબ્දයක් තියෙනවා. මේක අර සාමාන්‍යයෙන් ජපන් විවාහාරය තුල ආවේනික ජපානයට ආවේනික ගණන් කිරීමේ ආකාරයක් විදිහට තමයි භාවිතා කරන්නේ. මෙතෙන්දී ගෝ කංජය සහ ඉත්සු ප්‍රත්‍ය භාවිතා කරලා තියෙනවා. හොඳයි. අපි තවත් කංජයක් අධ්‍යයනය කිරීමට යමු. ඊළඟට අපි අධ්‍යයනය කරන්නේ අංක 6ට භාවිතා කරන කංජය රොකු කියන ශබ්දයට අදාළව. ඒ රොකු ශබ්දයට අමතරව මේ කංජයේ ආවේනික ගණන් කිරීමේ ක්‍රමය තුලදී මොට්සු කියන ගණන් කිරීමේ ශබ්දය සඳහා මේ කංජය තමයි භාවිතා කරන්නේ. එතෙන්දී කංජය මුලින් සඳහන් කරලා ඉත්සු ප්‍රත්‍ය යොදා ගන්නවා පිටුපසින්. එතකොට මොට්සු කියන શબ્දය නිර්මාණය කරගන්න හැකියාව තියෙනවා. හොඳයි අපි තවත් කංජයක් විමසා බලමු. අපි ඊළඟ කංජය ලෙස අංක 7ට භාවිතා කරන නනා යන શબ્දයට අදාළ කංජය තමයි අධ්‍යයනය කරන්නේ. ඒ වගේම මේකේ ආවේනික ජපනීස් වලදී, ඒ කියන්නේ ජපන් භාෂාවට ආවේනික ජපානයේ තුල භාවිතා වන શબ્දයක් විදිහට නනට්සු කියන શબ્දය හඳුනා ගන්න පුළුවන්. ඔබට මේ නනා කංජය හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ඉත්සු ප්‍රත්‍යයත් අපිට හඳුනා ගන්න පුළුවන්. නනට්සු කියන අදහසින් අංක 7ට මේ කංජයත් භාවිතා කරන්න හැකියාව තියෙනවා. හොඳ අපි ඊළඟ කංජයටත් යමු. ඊළඟට අපි අධ්‍යයනය කරන්නේ අංක 8ට භාවිතා කරන කංජය. ඔබට පේනවා මෙයත් පියවර 2කින් සමන්විත කංජයක්. ඒ වගේම ජපන් භාෂාවට ආවේනික ගණන් කිරීමේ ක්‍රමය තුලදී යට්සු කියන ශබ්දයට අදාළව මේ කංජය ඉත්සු ප්‍රත්‍යයත් සමග භාවිතා කරන අවස්ථාවකුත් තියෙනවා. හොඳයි අපි ඊළඟ කංජයටත් යමු. ඊළඟට අපි අධ්‍යයනය කරන්නේ අංක 9 Q යන શબ્දයට අදාළව භාවිතා කරන කංජය. ඒ කංජයත් පියවර 2කින් සමන්විතයි.
මේ කන්ජයත් ජපන් භාෂාවට ආවේනික ගණන් කිරීමේ ක්‍රමවේදය තුල කොකොනොට්සු කියන ශබ්දයට අදාළව භාවිතා වෙනවා ඉත්සු ප්‍රත්‍යය සමග. හොඳයි. අපි අද දවසේ අධ්‍යයනය කරන අවසන් කන්ජයට මේ ළඟට යමු. පස්වෙනි පාඩමට අදාළව අධ්‍යයනය කරන අවසන් කන්ජය වශයෙන් අපි 10 සඳහා කියන්නේ ජූ කියන ඉලක්කම සඳහා භාවිතා කරන කන්ජය තමයි අධ්‍යයනය කරන්නේ. මේ ජූ කියන එක සාමාන්‍ය ආවේනික ජපනීස් වලදී තෝ කියන අදහසින්ද භාවිතා කරනවා. ඉතින් අපිට පුළුවන් මේ කන්ජය මේ ආකාරයෙන් අධ්‍යයනය කරන්න. සාමාන්‍යයෙන් පියවර දෙකකින් සමන්විත කන්ජයක් තමයි තෝ කන්ජිය. හොඳයි. එහෙනම් අපි අපගේ පාඩමට නැවත වතාවක් එළඹිලා මේ පාඩම කෙසේද අපි අධ්‍යයනය කරන්න කියන කාරණය විමසා බලමු. හොඳයි, අපි පස්වෙනි පාඩම යටතේ අකයි රින්ගෝ වා ඉකුත්සු අරිමස්කා රතු පාට ඇපල් කීයක් තියෙනවාද කියන මාතෘකාව යටතේ තියෙන පාඩම. මේ පාඩම යටතේ අපි අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වෙන විශේෂ ගණන් කිරීමේ ප්‍රත්‍යයන් වල භාවිතයන් පිළිබඳ. ඒකින්ද මේ පාඩමට එළෙමෙද්දී ඔබට යම් තාක් දුරට හෝ ගණන් කිරීමේ ප්‍රත්‍යයන් පිළිබඳ අවබෝධයක් තිබීම ඉතාම වැදගත් කියන කාරණය මතක තබා ගත යුතුයි. ඒ වගේම ඒ අවබෝධය මේ වෙද්දී නැතිනම් යම් ආකාරයකට ඒ අවබෝධය නැවත ලබා ගැනීමෙන් අනතුරුව පාඩමට සම්බන්ධ වෙනවා නම් මේ පාඩමෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට හැකි වෙනවා බව සඳහන් කරනවා. හොඳයි. බලමු පාඩමේ මොනවද තියෙන්නේ කියලා. කොකොනි මෙතන රින්ගෝගා තකුසන් අරිමස් මෙතන ඇපල් ගොඩක් තියෙනවා. මෙතන ඇපල් ගොඩක් තියෙනවා. මේ තකුසන් කියන වචනේ අදහස වෙන්නේ ගොඩක්. තකුසන් කියන්නේ ගොඩක් කියන අදහස. ඊළඟට කොකොනි රින්ගෝගා සංජු නි අරිමස් මෙතන ඇපල් 30ක් තියෙනවා. ඊළඟට මොකද කියන්නේ බලමු. අවෝයි රින්ගෝමෝ නිල් පාට ඇපලුත් අකයි රින්ගෝමෝ රතු පාට ඇපලුත් අරිමස් තියෙනවා. මේ මෝනිපාතේ භාවිතා කරලා තියෙන ඔබට පේනවා උත් කියන අදහස එනවා මෝනිපාතේ හරහා. ඒ වගේම තමයි අකයි රින්ගෝවා ඉකුත්සු අරිමස්කා රතු පාට ඇපල් ඉකුත්සු අරිමස්කා කීයක් තියෙනවද? හොඳයි. දැන් ඔබට මේ යට දීලා තියෙනවා. ඔබට පේනවා කන්ජි භාවිතා කරලා තියෙන ආකාරය 1 2 සන් යොන් ගෝ රොකු නනා හචි කියු ජු ජුයිචි මේ ආකාරයට ඔබට පේනවා කන්ජි භාවිතා කරලා තියෙන ආකාරයක්. මෙතෙන්දී විශේෂයෙන්ම මේ ඉත්සු ප්‍රත්‍යයත් එක්ක භාවිතා කරලා තියෙන්නේ. එතකොට අපි මේක උච්චාරණය කරද්දී විශේෂයෙන්ම විශේෂ හැඩයක් නොමැති දේවල් ගණන් කරන්න අපි භාවිතා කරනවා. හිතොට්සු, ෆුතට්සු, මිට්සු, යොට්සු, ඉට්සු, මොට්සු, නනට්සු, යට්සු, කොකොනොට්සු, තෝ. ඊට ජුයිචි කියලා තමයි ගන්නෙ. හොඳයි. අපි මෙතනින් එහාට ගණන් කරලා සමහර වෙලාවට අපිට මේ කෝ කියන ප්‍රත්‍යය ගන්න පුළුවන්. සාමාන්‍ය ඇපල් වගේ දෙයක් ගණන් කරද්දී පොඩි දෙයක් විදිහට සලකලා කෝ කියන ගණන් කිරීමේ ප්‍රත්‍යය ගන්නත් පුළුවන්. හොඳයි, අපි මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න හැටි බලමුකෝ. අකයි රින්ගෝවා ඉකුත්සු අරිමස්කා රතු ඇපල් කීයක් තියෙනවද? ඔයාලට මේ ගණන් භාවිතා කරලා මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන්. අකයි රින්ගෝවා දීලා තියෙන මොකද්ද? 10ට භාවිතා කරන කන්ජයයි
එකට භාවිතා කරන kanjiයයි තියෙන්නේ. එතකොට ජූයිචි අරිමස්. අකයි රින්ගෝ වා ජූයිචි අරිමස්. රතු පාට ඇපල් 11ක් තියෙනවා. ඊළඟට මොකද්ද කියන්නේ? අකයි රින්ගෝ වා ඉකුත්සු අරිමස්කා. රතු පාට ඇපල් කීයක් තියෙනවද? දැන් ඔබට පුළුවන් මෙන්න මේ kanji සංකේත වලින් දක්වලා තියෙන ඉලක්කම් භාවිතා කරලා මේකට උත්තරය දෙන්න. අකයි රින්ගෝ වා දැන් මෙතන මේ තියෙන ඉලක්කම් මොකද්ද? kanji වලින් තියෙන්නේ 2යි 10යි. ඒ කියන්නේ 20නේ. ඊට පස්සේ එකට භාවිතා කරන kanji තියෙනවා. එතකොට 21. නිජු ඉචි අරිමස්. අකයි රින්ගෝ වා නිජු ඉචි අරිමස්. එහෙන් භාවිතා කරන්න පුළුවන්. දැන් ඔබට මෙතන දීලා තියෙන ඕනෑම ඉලක්කමක් භාවිතා කරන්න පුළුවන්. අකයි රින්ගෝ වා හිතොත්සු අරිමස්, ෆුතත්සු අරිමස්, මිත්සු අරිමස්, යොත්සු, ඉත්සු, මුත්සු, නනත්සු, යත්සු, කොකොනොට්සු, තෝ, ජූයිචි, ජූනි, ජූසන්, ජූයොන්, ජූගෝ, ජූරොකු, ජූනනා, ජූහචි, ජූකියු, නිජු, නිජුයිචි ඔන්න ඔය විදිහට ඔබට භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. හොඳයි අපි ඊළඟ පිටුවටත් යමු. ඊළඟ පිටුවේ ඔබට පේනවා ප්‍රශ්න ටිකක් අහලා තියෙනවා. ඒවට උත්තර දෙන ආකාරයත් ඔබට පේනවා. සොකොනි ඔතන මිකන් මෝ මිකන් කියලා කියන්නේ දොඩම් වලට මෝනිපාතයකුත් දාලා තියෙනවානේ. මිකන් මෝ කියන්නේ දොඩමුත්. අරිමස්කා තියෙනවද? ඔතන දොඩමුත් තියෙනවද? හයි ඔව්. මිකන් මෝ අරිමස්. ඔව් දොඩමුත් තියෙනවා. මිකන් මෝ දොඩමුත් තකුසන් අරිමස්කා. මිකන් මෝ තකුසන් අරිමස්කා. ඒ කියන්නේ මොකද්ද? දොඩමුත් ගොඩක් තියෙනවද? තකුසන් කියලා කියන්නේ ගොඩක්. විශේෂයෙන්ම ගණන් කරද්දී අපි ඉලක්කම් භාවිතා කරන්නේ නැතුව ප්‍රමාණය සඳහන් කරන්න භාවිතා කරන ප්‍රත්‍යක් භාවිතා කරන වචනයක් තමයි මෙන්න මේ තකුසන් කියලා කියන්නේ. ඊයේ නෑ. මිකන් වා තකුසන් අරිමසෙන්. දැන් ඔබට පේනවා මෙතන ප්‍රශ්නේ අහන්නේ කොහොමද? මිකන් මෝ දොඩමුත් ගොඩක් තියනවාද කියලා අහන්නේ. හැබැයි සාමාන්‍ය අපි ওই විදිහට ප්‍රශ්නයක් අහද්දී ඒකේ නිෂේධාර්ථයේ උත්තරයක් දෙනවා නම් නැතාර්ථයේ උත්තරයක් දෙනවා නම් නෑ දොඩමුත් ගොඩක් නෑ කියලා කියනවද? නෑ දොඩම් ගොඩක් නෑ කියලා කියනවා. අපි එතෙන්දී පාවිච්චි කරන්නේ නෑ දොඩම් ගොඩක් නෑ කියලා. දොඩමුත් ගොඩක් නෑ කියනවා කියලා භාවිතා කරන්නේ නෑ. ඉතින් මෙතෙන්දී ඔබට පේනවා මෝනිපාතයක් භාවිතා කරලා නැති වග. හොඳයි. මිකන් වා ඉකුත්සු අරිමස්කා. දොඩම් කීයක් තියෙනවද? ඉකුත්සු කියලා කියන්නේ ගණන් කිරීමේ ප්‍රත්‍යවල විශේෂ අපි ඉගෙන ගත්ත ප්‍රශ්න අහන විශේෂ වචනයක්. මේ ඉකුත්සු අරිමස්කා කියන්නේ කීයක් කියන අදහස කීයක් තියෙනවද? මිකන් වා මොකද්ද මේ ඉලක්කම kanji වලින් දක්වලා තියෙන්නේ? තුනට අදාළ සංකේතය kanji සංකේතය. එතකොට මෙතන තියෙන්නේ මොකද්ද? මිත්සු ශිකා. මේ අපි ඉගෙනගෙන තියෙන කොටස්. මිත්සු ශිකා තුනකට වඩා නෑ. මිකන් වා මිත්සු ශිකා අරිමසෙන්. දොඩම් තුනකට වඩා නෑ. සුගි ඊළඟට තියෙන කොටසත් බලමු. කියෝෂිත්සුනි පන්ති කාමරයේ මෙන්න අපි අලුතෙන් ඉගෙන ගත්ත kanjiයක් තියෙනවා. කොදොමෝ ගා ඕසෙයි. ඕසෙයි කියලා කියන්නේ සාමාන්‍ය මිනිස්සු ගණන් කරද්දී බොහෝ කියන අදහස වගේ ගන්න. ඒ කියන්නේ ගොඩක් කියන අදහස කියන එක ගන්න. කියෝෂිත්සුනි කොදොමෝ ගා ඕසෙයි ඉමස්. පන්ති කාමරයේ ළමයි ඕසෙයි ඉමස්. පන්ති කාමරේ ළමයි ගොඩක් ඉන්නවා. ඔතොකොනෝ කෝ කියලා කියන්නේ
පිරිමියාට භාවිතා කරපු කංජය ළමයාට භාවිතා කරපු කංජය පිරිමි ළමයා. ඔතකොනකෝමෝ පිරිමි ළමයිනුත් ඔන්නනකෝ කියලා කියන්නේ ගැහැණු ළමයි කියන අදහස. ඔන්නනකෝ කියන්නේ ගැහැණු ළමයි. එතකොට ඔතකොනකෝමෝ පිරිමි ළමයිනුත් ඔන්නනකෝමෝ ගැහැණු ළමයිනුත් ඉමස් ඉන්නවා. ඔතකොනකෝවා පිරිමි ළමයා නැත්නම් පිරිමි ළමයි නන් මෙන්න මේ කංජයෙන් කියවෙන්නේ මිනිස්සු ගණන් කරන කංජයනේ. මේක හිතෝ කියනවා වගේම නින් කියන අදහසකුත් භාවිතා කරනවා. එතකොට නන්නින් ඉමස්කා ඔතකොනකෝවා පිරිමි ළමයි නන්නින් කියලා කියන්නේ කීයක් කියන එකට. කී දෙනෙක් ඉන්නවද? ඔතකොනකෝවා නන්නින් ඉමස්කා පිරිමි ළමයි කීයක් ඉන්නවද? අපිට උත්තර දෙන්න පුළුවන් ආකාර යට තියෙනවා. ඔතකොනකෝවා මෙන්න මේ කොටස ඔබට ආදේශ කරන්න පුළුවන් විවිධ පිළිතුරු ඉමස්. ඔතකොනකෝවා මෙතන තියෙන්නේ ජූනින් ඉමස්. ඔතකොනකෝවා හිතෝරි ඉමස්. ඔතකොනකෝවා ෆුතාරි ඉමස්. ඔතකොනකෝවා සන්නින් ඉමස්. ඔතකොනකෝවා යොනින් ඉමස්. ඔතකොනකෝවා ගොනින් ඉමස්. ඔතකොනකෝවා රොකුනින් ඉමස්. ඔතකොනකෝවා නනනින් ඉමස්. ඔතකොනකෝවා හචිනින් ඉමස්. ඔතකොනකෝවා කියුනින් ඉමස්. ඔතකොනකෝවා ජූනින් ඉමස්. ඔන්න ඔය විදිහට අපිට ඉන්න ප්‍රමාණය ගණන් කරගන්න පුළුවන්. ඊළඟට ඔන්නනකෝමෝ ඒ කියන්නේ ගැහැණු ළමයි නුත් ඕසෙයි ගොඩක් ඉමස්කා ගැහැණු ළමයි නුත් ගොඩක් ඉන්නවද? ඊයේ නෑ. ඔන්නනකෝවා සුකොෂිෂිකා වල වෙනවා සුකොෂිෂිකා. මේ ශිකා කියන කොටසින් අදහස් කරන්නේ වඩා කියන එක. හැබැයි ඒ වාක්‍ය නිෂේධාර්ථයෙන් යෙදෙද්දී තමයි ඒක වඩාත් උචිත වෙන්නේ. ඔතකොනකෝවා ගැහැණු ළමයින් සුකොෂිෂිකා ටිකකට වඩා නෑ. සුගී ඔන්නනකෝ ගැහැණු ළමයා නන්නින් ඉමස්කා. දැන් මෙතන නන්නින් ඉමස්කා කියලා අහන්නේ කී දෙනෙක් ඉන්නවද කියලා. එතකොට අපිට අනිවාර්යෙන් මේක ගැහැණු ළමයා විදිහට නෙවෙයි ගන්න වෙන්නේ, ගැහැණු ළමයි කියලා. ඔන්නනකෝවා නන්නින් ඉමස්කා ගැහැණු ළමයි කී දෙනෙක් ඉන්නවද? නන්නින් කියලා කියන්නේ කී දෙනෙක් කියන අදහස. හොඳයි. අපි ඊළඟ පිටුවටත් යමු. ඔන්නනකෝ කියන්නේ ගැහැණු ළමයි කියන එක. ඔන්නනකෝවා සන්නින් මෙතන හිතෝ කංජයෙන් නිරූපණය කරන්නේ නින් කියන ප්‍රත්‍යය. සන්නින්ෂිකා තුන් දෙනෙකුට වඩා නෑ. ඉමසෙන් තුන් දෙනෙකුට වඩා. අසකොනි ඔතකොනකෝගා ජූනින් තෝ ඔන්නනකෝගා සන්නින්. මොකක්ද ඒ කියන්නේ? අතන පිරිමි ළමයි 10 දෙනෙක් හා ගැහැණු ළමයි 3 දෙනෙක් සන්නින් ඉමස් කියන්නේ ඉන්නවා කියන අදහස. අතන පිරිමි ළමයි 10 දෙනෙක් හා ගැහැණු ළමයි 3 දෙනෙක් ඉන්නවා. අනොකොදොමෝ තචිවා අර කොදොමෝ තචි කියලා කියන්නේ ළමයි කියන එක.
මේ තචි කියන ප්‍රත්‍ය අපි භාවිතා කරනවා ගොඩක් වෙලාවට බහුවචන ස්වරූපයක් හදාගන්න. මේවා ගොඩාක් වෙලාවට භාවිතා කරන්නේත් නැහැ. හැම නාම පදයකටම භාවිතා වෙන්නේ නැහැ. මෙතෙන්දී හැබැයි භාවිතා කරලා තියෙනවා. අපිට එහෙම භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. දැන් වතශි කියන්නේ මොකක්ද? වතශි තචි අපි කියන අදහස දෙන්නේ. ඒත් මේ තචි කියන ප්‍රත්‍ය තමයි භාවිතා වෙන්නේ. හොඳයි මොකද්ද කියන්නේ බලමු. අනෝ කොදොම තචිවා මින්නා. මින්නා කියලා කියන්නේ සියලුම දෙනා. අර ළමයි ඔක්කොම ශෝගක්කෝනෝ ප්‍රාථමික පාසලේ සෙයිතෝ දෙස්කා. සෙයිතෝ කියලා කියන්නේ ශිෂ්‍යයෝ. අර ළමයි ඔක්කොලාම ප්‍රාථමික පාසලේ ශිෂ්‍යයෝද. හයි සෝදෙස්. සෝදෙස් කියලා කියන්නේ එහෙමයි කියන අදහස. ඔව් එහෙමයි. ඇමරිකා ජින් මෝ. මෙතන දැන් මේ නින් කංජියෙන් ජින් කියන අදහස තමයි එන්නේ. ජින් කියන සවුන්ඩ් එක එන්නේ. එතකොට ඇමරිකා ජින් මෝ කියන්නේ ඇමරිකානු ජාතිකයොත් ඉමස්කා ඉන්නවද? ඊයේ ඇමරිකා ජින් වා හිතෝරි මෝ. මෙතන එක සහ හිතෝ කංජය තියන්නේ. එතකොට අපි නින් කියලා නෙමෙයි භාවිතා කරන්නේ මේක හිතෝරි දෙන්නෙක් නම් පුතරේ. තුන් දෙනාගේ ඉඳලා තමයි සන්නින් යොනින් මේ විදිහට යන්නේ. එතකොට හිතෝරි මෝ එක්කෙනෙක්වත් ඉමසෙන් කියලා කියන්නේ නැහැ. ඊයේ ඇමරිකා ජින් වා හිතෝරි මෝ ඉමසෙන්. ඇමරිකානු ජාතිකයෝ එක්කෙනෙක්වත් නැහැ. හොඳයි. දැන් අපි රෙන්ෂු බලමු. රෙන්ෂු කියන්නේ අභ්‍යාස වලට බුන්න කතා වාක්‍ය රටා. කොකොනි මෙතන මිකං. මිකං කියන්නේ දොඩම් වලට. කොකොනි මිකංගා ෆුතට්සු අරිමස්. මෙතන දොඩම් ගෙඩි. මෙතන ගානිපාතයක් භාවිතා කරනවා. මෙතන දොඩම් ගෙඩි දෙකක් තියෙනවා. ෆුතට්සු මිකංගා ෆුතට්සු අරිමස් දෙකක් තියෙනවා. දැන් අපිට තියෙන මේ යට දීලා තියෙන වචන පාවිච්චි කරලා ඒවා කීයක් තියෙනවාද කියන අදහස නිර්මාණය කරන්න. කොකොනි මෙතන නිකන් වෙනුවට අපි දානවා තමාගෝ. මේ තියෙන විතරනේ. තමාගෝ ගා කීයක් තියෙනවද? 4ක් තියෙනවා. එතකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් යොට්සු අරිමස්. කොකොනි තමාගෝ ගා යොට්සු අරිමස්. මෙතන විතර 4ක් තියෙනවා. කොකොනි චවන්. චවන් කියලා කියන්නේ කෝප්පයට. කොකොනි චවන් ගා හිතොට්සු අරිමස්. එකයිනේ තියෙන්නේ. කොකොනි සුකුවේගා හිතොට්සු අරිමස්. මෙතන මේසයක් තියෙනවා. කොකොනි ඉසුගා හිතොට්සු අරිමස්. මෙතන පුටුවක් තියෙනවා. ඔය විදිහට වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. ඊළඟට කොකොනි හගකි කියලා කියන්නේ ලියුම් කවර. හගකි ගා සන්මයි. ඔබ දන්නවා ලියුම් කවර වගේ දේවල් ගණන් කරද්දී අපි මයි කියන ප්‍රත්‍යය භාවිතා කරන්නේ තුනී දේවල්. සන්මයි 3ක් තියෙනවා. සන්මයි අරිමස්. කොකොනි හගකි ගා සන්මයි අරිමස්. දැන් ඔබට මෙතනින් එහාට මෙන්න මේ සන්මයි කියන එක මාරු කරලා මෙන්න මේ යට තියෙන සියලුම වචන දාලා මේ වාක්‍ය නැවත නැවත ලියන්න තියෙනවා. කොකොනි හගකි ගා සන්මයි අරිමස්. කොකොනි හගකි ගා ඉචිමයි අරිමස්. නිමයි අරිමස්. සන්මයි අරිමස්. යොන්මයි අරිමස්. ගොමයි අරිමස්. කොකුමයි අරිමස්. නනමයි අරිමස්. හචිමයි අරිමස්. කිව්මයි අරිමස්. ජූමයි අරිමස්. නන්මයි අරිමස්. කා කියලා වෙනස් වෙනවා. දැන් නන්මයි කියන්නේ ප්‍රශ්නාර්ථයනේ. එතකොට කොකොනි හගකිගා නන්මයි අරිමස් කා තියනවාද වෙන්න ඕන මේ ප්‍රශ්නාර්ථ වචනේ භාවිතා කරද්දී. දැන් මේ හගකි වලින් ඔබට වාක්‍ය ගොඩක් හදන්න පුළුවන්. ඊට පස්සේ අපි ගන්නවා කමි. කොකොනි කමිගා. කමි කියන්නේ කොළය කියන එකනේ. කමිගා ඉචිමයි අරිමස්. නිමයි අරිමස්. සන්මයි අරිමස්. ගොමයි යොන්මයි අරිමස්. ගොමයි අරිමස්. රොකුමයි අරිමස්. නනමයි
හචිමයි, කිව්මයි, ජූමයි, නන්මයි අරිමස්කා. ඔන්න ඔය විදිහට ගත්ත හැකි. සුගී කොකොනි ෆූතෝ කියලා කියන්නේ උකවරයට ෆූතෝ ගා ඉචිමයි අරිමස්, නිමයි අරිමස්, සන්මයි අරිමස්, යොන්මයි අරිමස් ඔය විදිහට යනවා එකක්. කොකොනි කිත්තේ කියලා කියන්නේ මුද්දරයට කොකොනි කිත්තේ ගා ඉචිමයි අරිමස්, නිමයි අරිමස්, සන්මයි අරිමස්, යොන්මයි අරිමස්, මොමයි අරිමස් ඔන්න ඔය විදිහට යනවා. කොකොනි සරා කියලා කියන්නේ පිඟානට කොකොනි සරාගා ඉචිමයි අරිමස්, නිමයි අරිමස් එකක් තියෙනවා, දෙකක් තියෙනවා, තුනක් තියෙනවා ඔය විදිහට තමයි ගන්න. කොකොනි හංකචි. මෙතන හංකචි කියන්නේ හැන්කචීෆ් කියලා ඉංග්‍රීසි වර්ඩ් එකක් තියෙනවා. ඉංග්‍රීසි වචනයක් තියෙනවා. ඒ කියන්නේ ලේන්සුව කියන එක. ලේන්සුව තුනි දෙයක් විදිහට තමයි ගන්නෙ. මෙතන ලේන්සු එකක් තියෙනවා, දෙකක් තියෙනවා. ඒ විදිහට ගත්තා. කොකොනි හංකචිගා ඉචිමයි අරිමස්, කොකොනි හංකචිගා නිමයි අරිමස්, කොකොනි හංකචිගා සන්මයි අරිමස්, කොකොනි හංකචිගා යොන්මයි අරිමස්, කොකොනි හංකචිගා ගොමයි අරිමස්. ඔන්න ඔය විදිහට වාක්‍ය මේ සියලුම ඉලක්කම් වලට නිර්මාණය කරන්න පුළුවන්. ඒවා නිර්මාණය කරන්න එතකොට තමයි ඔබට මේ සංඛ්‍යා ගණන් සම වෙන්න ගණන් කිරීමේ ප්‍රත්‍යයන් පිළිබඳ අවබෝධය තවත් හොඳින්ම වැඩි වෙන්නේ. ඒ දේ අනිවාර්යෙන් කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඊළඟට කොකොනි ෂට්සු කියන්නේ ෂර්ට් එක. කොකොනි ෂට්සුගා ඉචිමයි අරිමස්, කොකොනි ෂට්සුගා නිමයි අරිමස්. මෙතන ෂර්ට් දෙකක් තියෙනවා. කොකොනි ෂට්සුගා නිමයි අරිමස්. කොකොනි ෂට්සුගා සන්මයි අරිමස්. මෙතන ෂර්ට් තුනක් තියෙනවා. කොකොනි ෂට්සුගා යොන්මයි අරිමස්. මෙතන ෂර්ට් තුනක් තියෙනවා. ඔන්න ඔය විදිහට ගිය හැකි අන්තිමට කොකොනි ෂට්සුගා නන්මයි අරිමස්කා. මෙතන ෂර්ට් කීයක් තියෙනවාද කියලා ප්‍රශ්නාර්ථය නිර්මාණය කරන්න පුළුවන්. හොඳයි අපි ඊළඟ පිටුවටත් යමු. සුගී තුන්වෙනි එක කොකොනි ජිතෙන්ෂාගා. ජිතෙන්ෂා කියලා කියන්නේ බයිසිකලයට. ජිතෙන්ෂාගා ඉචිදයි. සාමාන්‍ය අපි යන්ත්‍ර සූත්‍ර ගණන් කරද්දී තමයි මේ දයි ප්‍රත්‍යය ගන්නෙ. යන්ත්‍ර සූත්‍රය වගේම වාහන ගණන් කරද්දී තමයි ගන්නෙ. කොකොනි මෙතන ජිතෙන්ෂා කියලා කියන්නේ බයිසිකල්. ඉචිදයි අරිමස් එකක් තියෙනවා. ඉචිදයි අරිමස් දයි ප්‍රත්‍ය භාවිතා කරනවා යන්ත්‍ර සූත්‍ර රත වාහන ගණන් කරන්න. පෙර පරිදිම තමයි ඔබට ඉචිදයි එකක්, නිදයි දෙකක්, සන්දයි තුනක්, යොන්දයි හතරක්, ගොදයි පහක්, ලොකුදයි හයක්, නනදයි හතක්, හචිදයි අටක්, කිව්දයි නවයක්, ජූදයි 10ක්, නන්දයි අරිමස්කා කීයක් තියෙනවාද කියලාත් හදන්න පුළුවන්. එතකොට මේ බයිසිකලයේ සම්බන්ධව වාක්‍ය 10ක් හදන්න පුළුවන්. 10 නෙවෙයි 11ක් හදන්න පුළුවන් ප්‍රශ්නාර්ථයත් එක්ක. ඊළඟට ඔබට තවත් පින්තූර කීපයක් දීලා තියෙනවා. කොකොනි මූලික ප්‍රශ්නයත් එක්ක මේවා සම්බන්ධ කරගමු. කොකොනි මොකද්ද මේ වාහනය? වාහනයට පොදුවේ භාවිත කරන වචනේ ජිදෝෂා. කොකොනි ජිදෝෂාගා ඉචිදයි අරිමස්. කොකොනි ජිදෝෂාගා නිදයි අරිමස්. කොකොනි ජිදෝෂාගා සන්දයි අරිමස්. කොකොනි ජිදෝෂාගා යොන්දයි අරිමස්. කොකොනි ජිදෝෂාගා ගොදයි අරිමස්. කොකොනි ජිදෝෂාගා රොකුදයි අරිමස්. කොකොනි ජිදෝෂාගා නනදයි අරිමස්. කොකොනි ජිදෝෂාගා හචිදයි අරිමස්. කොකොනි ජිදෝෂාගා කිව්දයි අරිමස්. කොකොනි ජිදෝෂාගා ජූදයි අරිමස්. කොකොනි ජිදෝෂාදා නන්දයි අරිමස්කා කීයක් තියෙනවද කියලා අහන්න පුළුවන්. දැන් ඔබට ඒ වගේම රජියෝ භාවිතා කරන්න පුළුවන්. රේඩියෝව, ටයිප්රයිටර්, ටයිප්රයිටරය, තෙරබි, රූපවාහිනිය, කැමරාව ඔන්න ඔය වගේ වචන භාවිතා කරලා මේ ආකාරයට මේ උපකරණ හා යන්ත්‍ර සූත්‍ර වාහන ගණන් කරන ප්‍රත්‍යයන් යොදාගෙන වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. යොම්බන් හතරවෙනි කොටස කොකොනි හොන් කියන්නේ පොතනේ. හොන්ගා නිසත්සු අරිමස්. සාමාන්‍ය පොත්පත් සංගරා
පත්තර වගේ දේවල් ගණන් කරන්න අපි මෙන්න මේ සත්සු කියන ප්‍රත්‍ය තමයි භාවිතා කරන්නේ. නිසත්සු කියලා කියන්නේ දෙකක් කියන අදහස. දැන් මෙතෙන්දිත් ඔබට ඉස්සත්සු, නිසත්සු, සංසත්සු, යොන්සත්සු, ගොසත්සු, රොකුසත්සු, නානසත්සු, හත්සත්සු, කිව්සත්සු, ජිස්සත්සු, නන්සත්සු ඔය විදිහට ගණන් කරන ආකාරයෙන් දීලා තියෙනවා. ඔබට තියෙන්නේ මේ වාක්‍යයට එම ප්‍රත්‍යයන් යොදාගෙන නැවත නැවත වාක්‍ය නිර්මාණය කරන්න. උදාහරණයක් ගත්තොත් අපි මේ නෝතෝ කියන වචනේ භාවිතා කරමු. කොකොනි නෝතෝගා ඉස්සත්සු අරිමස්. කොකොනි නෝතෝගා නිසත්සු අරිමස්. කොකොනි නෝතෝගා සංසත්සු අරිමස්. කොකොනි නෝතෝගා යොන්සත්සු අරිමස්. කොකොනි නෝතෝගා ගොසත්සු අරිමස්. කොකොනි නෝතෝගා නනසත්සු අරිමස්. කොකොනි නෝතෝගා හත්සත්සු අරිමස්. කොකොනි නෝතෝගා කිව්සත්සු අරිමස්. කොකොනි නෝතෝගා ජිත්සත්සු අරිමස්. 10ක් තියෙනවා. කොකොනි නෝතෝගා නන්සත්සු අරිමස්කා කීයක් තියෙනවද? සුගී සත්ෂි කියලා කියන්නේ සංගරාව කියන එක. ඒකත් මේ ආකාරයටම පොත්පත් සංග්‍රහ ආදී ගණන් කරන ප්‍රතිභාවිතා කරලා ගණන් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මෙතන වාක්‍ය 10ක් නිර්මාණය කරන්න පුළුවන් ඒක යටතේ. හැම වෙලේම ඔබට අර පෙර සඳහන් කරලා තියෙන ආකාරයටම ජපන් වාක්‍ය ලියන ගමන් සිංහල තේරුමත් ලියාගෙන යන්න පුළුවන් නම් ඔබට මේක උපරිම ඵල ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්. ගොබන් පස්වෙනි ප්‍රශ්නය කොකොනි මන්නෙන් පිට්සු මන්නෙන් හිට්සු ඒ කියන්නේ උල්පත් පෑන නැත්නම් තීන්ත පෑනට කියන්නේ මන්නෙන් හිට්සුගා ඉප්පොන් අරිමස්. ඉප්පොන් දැන් මෙතන ඔබට පේනවා මේ හොන් කංජිය දාලා තියෙන්නේ. හැබැයි දිගටි දේවල් ගණන් කරද්දී අපි භාවිතා කරන ප්‍රත්‍ය සමන හොන් කියලා ප්‍රත්‍යයක් භාවිතා කරන්නේ. ඒකේ තෙන් අවස්ථාව වගේම මරුතෙන් අවස්ථාවත් භාවිතා කරන හොයන්න. එතකොට හොන් බොන් පොන් අවස්ථා තුනම භාවිතා වෙනවා. හැබැයි අපි කංජි වල හොන් කංජේ යටතේ හොන් බොන් පොන් කියන શબ્ද තුනම ඔය කංජියට තියෙනවා කියලා ඉගෙන ගන්න තියෙනවා. එතකොට මෙතන ගණන් කරද්දී අපිට හිරගනා භාවිතා කරලා ලියන්නත් පුළුවන් මේ ආකාරයට. ඒ වගේම එසේ ලියන්නේ නැතුව හොන් කංජිය භාවිතා කරන්න පුළුවන් ඒ වෙනුවට. හැබැයි අපි දැනගෙන ඉන්න ඕන හොන් කංජිය භාවිතා කරනවා නම් දැන් එකට භාවිතා කරන්නේ ඉප්පොන් කියලා. දැන් මෙතන පොන්. දෙකට භාවිතා කරන්නේ නිහොන් කියලා. මෙතන හොන්. තුනට භාවිතා කරන්නේ සන් බොන් කියලා. මෙතන බොන්. අන්න ඒ විදිහට ඒ සවුන්ඩ් එක මාරු වෙන තැන් ටික අපි දැනගෙන ඉන්න ඕන. නැත්නම් අපි ජපන් භාෂාව කතා කරන්න ගිහම වරද්දා ගන්න. හැම වෙලේම හොන් නෙවෙයි හොන් කංජිය භාවිතා කරාට මේ අවස්ථාවේදී මේක අර විශේෂයෙන්ම ලිවීමේදී වඩාත් පහසුවක් ඇති කරනවා මේ කංජිය භාවිතා කිරීම හරහා. දැන් මෙතනත් අපිට මේ මන්නෙන් පිට්සු ගැන කියන්න පුළුවන්. කොකොනි මන්නෙන් පිට්සුගා ඉප්පොන් අරිමස්. කොකොනි මන්නෙන් පිට්සුගා නිහොන් අරිමස්. මෙතන නිහොන් කියලා කියන්නේ ජපානයේ හිම නෙවෙයි දෙකක් කියන අදහස. කොකොනි මන්නෙන් පිට්සුගා සන් බොන් අරිමස්. කොකොනි මන්නෙන් හිට්සුගා යොන් හොන් අරිමස්. කොකොනි මන්නෙන් පිට්සුගා ගොහොන් අරිමස්. කොකොනි මන්නෙන් හිට්සුගා රොප්පොන් අරිමස්. කොකොනි මන්නෙන් පිට්සුගා නන හොන් අරිමස්. කොකොනි මන්නෙන් හිට්සුගා හප්පොන් අරිමස්. කොකොනි මන්නෙන් හිට්සුගා කිව්හොන් අරිමස්. කිව්පොන් නෙවෙයි කිව්හොන් අරිමස්. කොකොනි මන්නෙන් හිට්සුගා ජිප්පොන් අරිමස්. අන්තිමට ප්‍රශ්නාර්ථය අපි හදනවා නන් බොන් කියලා. මෙතන තෙන් අවස්ථාව තමයි පාවිච්චි කරන්නේ සවුන්ඩ් කරද්දී. කොකොනි මන්නෙන් හිට්සුගා නන් බොන් අරිමස් කා. මෙතන කානිපාතයකුත් එන්න ඕන. ඔය ආකාරයට අපිට මෙන්න මේ තියෙන දිගටි දේවල් විදිහට අපි ගණන් ගන්න දේවල්. දැන් මේ දීලා තියෙන සියලුම දේවල් ගණන් කරන්න අපි හොන් බොන් පොන් ප්‍රත්‍යයන් තමයි භාවිතා කරන්නේ. කොකොනි එන් පිට්සුගා ඉප්පොන් අරිමස්. කොකොනි කසාගා නිහොන් අරිමස් දෙකක් තියෙනවා. කොකොනි කීගා
සන් බොන්නරිමස් මෙතන ගස් 3ක් තියෙනවා. කොකොනි බින්ගා නන හොන්නරිමස් මෙතන බෝතල් 7ක් තියෙනවා. කොකොනි බනනගා නිහොන්නරිමස් මෙතන කෙසෙල් ගෙඩි 2ක් තියෙනවා. කොකොනි තබකෝගා ඉප්පොන්නරිමස් මෙතන දුම් වැටි 1ක් තියෙනවා. අන් ඔය විදිහට මේ සංඛ්‍යා මාරු කර කර ඔබට නව වාක්‍ය නිර්මාණය කරන්න හැකියාවක් තියෙනවා. කොහොමත් ඔබ උනන්දුවෙන් මේ කාර්යයේ නිරත වෙනවා නම් ඔබට මේ එක උපකරණයක් ආශ්‍රයෙන් වාක්‍ය 11ක් නිර්මාණය කරන්න පුළුවන්. මෙතන දීලා තියෙන 6ත් එක්ක වාක්‍ය 77ක් හැදුවේ හැකි මේ පස්වෙනි අභ්‍යාසයේ පමණක්. ඉතින් ඔබ ඒ ආකාරයටම නිරත වෙනවා නම් මෙතෙන්දී ඔබට ලොකු ඵල ප්‍රයෝජනයක් අත් වෙනවා නියතයි. හොඳයි. අපි ඊළඟ කොටසට යමු. ඊළඟට පාවාහන් යුගලයක් පේනවා අපිට පින්තූරේ. විශේෂයෙන් පාවාහන් ගණන් කරද්දී අපි භාවිතා කරනවා යුගල ගණන් කරන ආකාරය සොකු කියන ප්‍රත්‍යය තමයි අපි භාවිතා කරන්නේ. උතින්දී සොකු ප්‍රත්‍යය ඔබට අවබෝධයක් තියෙන්නට ඕන. කොකොනි කුත්සුගා මෙතන සපත්තු ඉස්සොකු වරිමස් යුගලයක් තියෙනවා. යුගල එකක් තියෙනවා. කොකොනි කුත්සුගා නිසොකු වරිමස් මෙතන යුගල දෙකක් තියෙනවා. මෙතන සපත්තු යුගල දෙකක් තියෙනවා. කොකොනි කුත්සුගා සංසොකු වරිමස් මෙතන සපත්තු යුගල තුනක් තියෙනවා. කොකොනි කුත්සුගා යොන්සොකු වරිමස් යොන්සොකු මෙතන සපත්තු යුගල හතරක් තියෙනවා. කොකොනි කුත්සුගා ගොසොකු වරිමස් මෙතන සපත්තු යුගල පහක් තියෙනවා. කොකොනි කුත්සුගා රොකුසොකු වරිමස් රොකුසොකු මෙතන සපත්තු යුගල රොකුසොකු 6ක් තියෙනවා. කොකොනි කුත්සුගා නනසොකු අරිමස් මෙතන සපත්තු යුගල 7ක් තියෙනවා. කොකොනි කුත්සුගා හත්සොකු මෙතන හස්සොකු කියලා තමයි කියවෙන්නේ. හත්සොකු අරිමස් මෙතන සපත්තු යුගල 8ක් තියෙනවා. කොකොනි කුත්සුගා කියුසොකු අරිමස් මෙතන සපත්තු යුගල 9ක් තියෙනවා. කොකොනි කුත්සුගා ජිත්සොකු අරිමස් මෙතන සපත්තු යුගල 10ක් තියෙනවා. මේක ජිත්සොකු ජුට්සොකු ආකාර දෙකෙන්ම කියන්න පුළුවන්. කොකොනි කුත්සුගා නන්සොකු අරිමස්කා ප්‍රශ්නාර්ථ වචනේ. නන්සොකු අරිමස්කා කියලා හදාගන්න පුළුවන්. එතකොට මේ යට තව යුගල 3 වර්ගයක් දීලා තියෙනවා. කුත්සුචිතා මේස් සුරිප්පා සෙරෙප්පු සන්දරු සාමාන්‍ය පටි සෙරෙප්පු වලට භාවිතා කරනවා. අපි උදාහරණ විදිහට කිව්වොත් වාක්‍යයක් දෙකක්. කොකොනි කුත්සුචිතාගා නිසොකු අරිමස් මෙතන මේස් යුගල දෙකක් තියෙනවා. කොකොනි සුරිප්පාගා ජිස්සොකු අරිමස් මෙතන සෙරෙප්පු යුගල 10ක් තියෙනවා. කොකොනි සන්දරුගා හස්සොකු අරිමස් මෙතන පටිසෙරෙප්පු යුගල 8ක් තියෙනවා. ඔන්න ඔය ආකාරයට අපිට වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. ඊළඟට කුඩා සතුන් ගණන් කරන ආකාරය අපිට පේනවා පූසෙක් ඉන්නවා. කොකොනි මෙතන නෙකෝගා අපි මතක් කරලා බැලුවොත් එහෙම මේ ආකාරයට කුඩා සතුන් ගණන් කරන්න අපි හිකි බිකි පිකි සාමාන්‍ය හිකි තමා සවුන්ඩ් එක ඒකේ බිකි පිකි කියලා භාවිතා වෙන අවස්ථා තියෙනවා. ඒ උච්චාරණයේ පහසුවත් එක්ක නිර්මාණය වෙන්නේ. බලමු තියෙන එක. කොකොනි නෙකෝගා ඉප්පිකි මේක ඉචිපිකි හැම නෙවෙයි ඉප්පිකි ඉමස්. මෙතන පූසෝ එකෙක් ඉන්නවා. ඉප්පිකි ඉමස්. කොකොනි නෙකෝගා නිහිකි ඉමස්. මෙතන පූසෝ දෙන්නෙක් ඉන්නවා. කොකොනි නෙකෝගා සන්බිකි ඉමස්. මෙතන පූසෝ 3 දෙනෙක් ඉන්නවා. කොකොනි නෙකෝගා යොන්හිකි ඉමස්. මෙතන පූසෝ 4 දෙනෙක් ඉන්නවා. කොකොනි නෙකෝගා ගොහිකි ඉමස්. මෙතන පූසෝ 5ක් ඉන්නවා. කොකොනි නෙකෝගා රොප්පිකි ඉමස්. මෙතන පූසෝ රොප්පිකි 6 දෙනෙක් ඉන්නවා. කොකොනි නෙකෝගා නනහිකි ඉමස්. මෙතන පූසෝ 7 දෙනෙක් ඉන්නවා. කොකොනි නෙකෝගා හප්පිකි ඉමස්. මෙතන පූසෝ හප්පිකි කියලා අපි කියන්නේ 8 දෙනෙක් 8ක් ඉන්නවා. කොකොනි නෙකෝගා කියුහිකි ඉමස්. මෙතන පූසෝ 9ක් ඉන්නවා.
කොකොනි නෙකෝ ගා ජිප්පිකි ඉමස්. මෙතන පූසෝ 10 දෙනෙක් ඉන්නවා. ජිප්පිකි කියන්නත් පුළුවන්, ජුප්පිකි කියලා කියන්නත් පුළුවන්. කොකොනි නෙකෝ ගා නන්බිකි. නන්බිකි කියන්නේ කී දෙනෙක් කියන අදහස. කී දෙනෙක් ඉන්නවාද? කොකොනි නෙකෝ ගා නන්බිකි ඉමස් කා කියලා හැදෙන්න ඕන. දැන් ඔබට නෙකෝ වෙනුවට ඉනු භාවිතා කරන්න පුළුවන්. ඉනු කියන්නේ බල්ලා. ඒ වගේම සකනා මාළුවා කියන වචනේ මාළුවෝ කියන වචනේ භාවිතා කරන්න පුළුවන්. මුෂි කියලා කියන්නේ දැන් මෙතන නම් පළඟැට්ටෙක් කියන්නේ කෘමියා කියන අදහස. එහෙම නැත්නම් පළඟැට්ටා කියන අදහස භාවිතා කරන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් කොකොනි ඉනුගා සන්බිකි ඉමස්. මෙතන බල්ලෝ 3 දෙනෙක් ඉන්නවා. කොකොනි සකනගා නන්බිකි ඉමස්කා. මෙතන මාළුවෝ කී දෙනෙක් ඉන්නවද? ඔය ආකාරයෙන් අපිට නව ප්‍රශ්න නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. හොඳයි. අපි ඊළඟ අවස්ථාවටත් යමු. ඊළඟට කුරුල්ලෝ ගණන් කරන ප්‍රත්‍ය කොකොනි තොරිගා ඉචිවායිමස්. මෙතන කුරුල්ලෝ එකෙක් ඉන්නවා. තොරිගා ඉචිවායිමස්. ඉචිවා නිවා සන්බා. මෙතන පොඩ්ඩක් වෙනස් වෙනවා. සන්බා යොන්වා ගෝවා රොක්වා නනවා හචිවා කිව්වා ජිත්සුවා නන්බා. ඔන්න ඔය ආකාරයට අපිට කුරුල්ලෝ ගණන් කරන්න පුළුවන්. එතෙන්දිත් මේ සංඛ්‍යාත්මක ආගේ මාරු කර කර ඔබට පුළුවන් මේ කුරුළු වර්ගයක් මාරු කරන්න. දැන් මෙතන නිවාතොරි ඉන්නවා. නිවාතොරි කියන්නේ කුකුලට. සුසුමේ කියලා කියන්නේ සුසුමේ කියලා කියන්නේ පැණි කුරුල්ලට. හතෝ කියන්නේ පරවියට. ඉතින් මේ සත්තුන්ගේ නම් භාවිතා කරලා මෙතනත් වාක්‍ය 40ක් පමණ නිර්මාණය කිරීමේ හැකියාවක් තියෙනවා. හොඳයි ඊළඟට ඔබට පේනවා ගෙදරක පින්තූරයක් තියෙනවා. දැන් ගෙවල් එහෙම ගණන් කරද්දී අපි කෙන් කියන ප්‍රත්‍යය තමයි භාවිතා කරන්නේ. කෙන් ගෙන් කියන සවුන්ඩ් එකක් භාවිතා වෙනවා සමහර අවස්ථාවලදී. කොකොනි උචි ගා ඉක්කෙන් නිමස්. සමාන ඉමස් නෙවෙයි අරිමස්. කොකොනි උචිගා ඉක්කෙන් අරිමස්. මෙතන ගෙවල් එකක් තියෙනවා. කොකොනි උචිගා නිකෙන් අරිමස්. මෙතන ගෙවල් දෙකක් තියෙනවා. ඔන්න ඔය ආකාරයට අපිට මේකත් 10 දක්වා එතනින් එහාට දක්වා වර්ධනය කරගෙන ලියන්න හැකියාවක් තියෙනවා. ඔබට ඒකට උදාහරණ තව දුරටත් ලියන්න පුළුවන්. ඊළඟට දෙවණියට තියෙන ප්‍රධාන ප්‍රශ්නයට අපි යන්නේ. දැන් මෙතෙන්දී ඔබට පේනවා කොකොනි අකයි කියලා දාලා තියෙනවා. ඊළඟට කමිගා කමි කියලා කියන්නේ කොළය ඉචි මයි අරිමස්. ඉචි කංජියේ තියෙන්නේ මයි කියන ප්‍රත්‍යය වෙදිලා ඉචි මයි අරිමස්. මෙතන කොළ එකක් තියෙනවා. අකයි කියලා තියෙන්නේ. සමාවෙන්න අකයි කියලා තියෙන්නේ. අකයි කියලා කියන්නේ රතු පාට කියන එක. එතකොට මතක තියාගන්න සාමාන්‍යයෙන් අපි මොනවා හරි දෙයක් ඒකේ පාට සඳහන් කරද්දී දැන් මෙතන කියන්නේ මේ කමි කියලා කියන්නේ කොළය, අකයි කියන්නේ රතු පාට කොළ. මෙන්න මෙච්චරක් තියෙනවා කියලා කියන්න තමයි යන්නේ. එතකොට සාමාන්‍ය මෙතන මෙන්න මේ නාමපදේ විස්තර කරන්න යන්නේ. මැදට අපි නෝ කියන නිපාතයක් තමයි භාවිතා කරන්නේ. රතු පාටින් යුක්ත කොළ කියන අදහස එන්නේ. කොකොනි අකයි නෝ කමිගා ඉචිමයි අරිමස්. එහෙම භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට සාමාන්‍යයෙන් අපි මේවට ඊකේ යෝෂී කියලා කියනවා. නාම විශේෂණ පද වර්ගයක් ඒක. මේ පද සාමාන්‍ය නාම පදයකට කලින් සාමාන්‍ය ආකාරයට ඉදිරියෙන් භාවිතා කරන්න හැකියාවක් තියෙනවා. කොකොනි අකයි කමිගා ඉචිමයි අරිමස්. මෙතන රතු පාට කොළ එකක් තියෙනවා. ඒක ගොඩාක් උචිතයි. ඊළඟට මේකේ දෙවෙනි අවස්ථාව විදිහට තියෙනවා. ඔබට පේනවා වරහන් ඇතුලේ වර්ණයන් දක්වලා තියෙනවා. පාට දීලා තියෙනවා. ඒ වර්ණයන් ඉදිරියෙන් දාගෙන මේ වාක්‍ය සුපුරුදු පරිදි නිර්මාණය කරගෙන යන්න තියෙන්නේ. ඉන්න අනතුරු ඔබට මේකේ තේරුම ඔබේ භාෂාවට හරව ගන්න වගේ පුළුවන් නම් තවත් හොඳයි. කොකොනි
අකයි කමිගා ඉචිමයි අරිමස්. මෙතන සාමාන්‍යයෙන් අකයි නෙමෙයි මෙතන තියෙන්නේ අවෝයි කියලා තියෙන්නේ. කොකොනි අවෝයි කමිගා ඉචිමයි අරිමස්. මෙතන අවෝයි කියලා කියන්නේ නිල් පාට. මෙතන නිල් පාට කොළ එකක් තියෙනවා. කොකොනි ශිරොයි කමිගා ඉචිමයි අරිමස්. මෙතන සුදු පාට කොළ එකක් තියෙනවා. කොකොනි කුරොයි කමිගා ඉචිමයි අරිමස්. මෙතන කුරොයි කියන්නේ කළු පාට කොළ එකක් තියෙනවා. කොකොනි කීරොයි කමිගා ඉචිමයි අරිමස්. මෙතන කහ පාට කොළ එකක් තියෙනවා. මේ වචන ටික අපි පොඩ්ඩක් මතක් කරවුවොත් අවෝයි කියලා කියන්නේ නිල් පාට, ශිරොයි කියලා කියන්නේ සුදු පාට, කුරොයි කියන්නේ කළු පාට, කීරොයි කියලා කියන්නේ කහ පාට කියන වර්ණයන් ඒවත් මතක තියාගන්න ඕන. හොඳයි ඊළඟ ප්‍රශ්නය යටතේ තියෙනවා අසකොනි හිතෝ කංජේදී හිතෝ නෙවෙයි මෙතන තියෙන්නේ ඔතකෝ කංජි. ඔතකෝ කියලා කියන්නේ පිරිමියාට භාවිතා කරන කන්දිය. අසකොනි ඔතකොනකෝ ගා. ඔතකොනකෝ කියලා කියන්නේ පිරිමි ළමයා කියන අදහසනේ. කෝ කංජින් කියවෙන්නේ ළමයා කියන අදහස. සාමාන්‍ය අපි වචනයක් විදිහට ලියද්දී මේකත් එක්ක දොමෝ කියලා භාවිතා කරනවා. හැබැයි දැන් මෙතන පිරිමි ළමයා කියලා කියන්න නම් ඔතකොනෝ කෝ කියලා කිව්වම ප්‍රමාණවත්. අසකොනි ඔතකොනකෝ ගා අතන පිරිමි ළමයි ෆුතාරි දෙක සහ නින් කංජිය තියෙන්නේ ෆුතාරි දෙන්නෙක් තෝ නිපාතේ තියෙනවා සහ කියන අදහස. ඔන්නනකෝ ගා. ඔන්නනකෝ කියලා කියන්නේ ගැහැණු ළමයි. ඔන්නනකෝ ගා සන්නින් තුන් දෙනෙක් ඉමස් කියන්නේ ඉන්නවා. අසකොනි ඔතකොනකෝ ගා ෆුතරිතෝ ඔන්නනකෝ ගා සන්නින් ඉමස්. අතන ගැහැණු පිරිමි ළමයි දෙදෙනෙක් හා ගැහැණු ළමයි තුන් දෙනෙක් ඉන්නවා කියන අදහස එනවා. සුගි අසකොනි කුට්සුගා සන්සොකු තෝ සන්දරුගා ඉස්සොකු අරිමස්. අතන කුට්සුගා ඉස්සොකුතෝ කුට්සු දෙකක් කුට්සු කියලා අපි අදහස් කරන සපත්තු වලට සපත්තු කුට්ටන් තුනක් හා සපත්තු කුට්ටන් තුනක් හා සන්දරු පටිසෙරෙප්පු ඉස්සොකු. මේ ඔබට පේනවා ඉස්සොකු කියලා තියෙනවා. ඉස්සොකු කියලා කියන්නේ සාමාන්‍යයෙන් යුගල එකකට ඉස්සොකු අරිමස්. අතන සපත්තු කුට්ටන් තුනක් හා සන්දරු කියලා කියන්නේ පටිසෙරෙප්පු කුට්ටන් එකක් තියෙනවා. සුගී ඊළඟට තියෙන කාරණේ අසකොනි අතන එන්පිට්සුගා සන්හොන් කියන්නේ තුනක් කියන අදහස. සන්හොන්තෝ මන්නෙන් හිට්සුගා ඉප්පොන් අරිමස්. අතන එන්පිට්සුගා කියන්නේ පැන්සල් තුනක් හා මන්නෙන් හිට්සුගා ඉප්පොන් අරිමස්. තීන්ත පෑන් එකක් තියෙනවා. ඊළඟට ඒ කොටසේ අන්තිම එක අසකොනි කසාගා ඉප්පොන්තෝ කුට්සුගා සන්සොකු අරිමස්. දැන් අපිට ගණන් කිරීමේ ප්‍රත්‍ය වර්ග දෙකක් වුණත් ඒ වාක්‍ය තුලට එකතු කරන්න පුළුවන්. දැන් ඔබට පේනවා මෙතන මේ තියෙන වාක්‍ය ගත්තාම ඒ වාක්‍යයේ අසකොනි කසාගා ඉප්පොන් සාමාන්‍යයෙන් කුඩ කියන්නේ දිගට දේවල් ගණන් කරද්දී හොන් බොන් පොඩ් පාවිච්චි කරේ. අතන කුඩ එකක් හා අපිට පේන තෝ පාටිකල් එකක් කියන්නේ අපි නිපාත පදේ භාවිතා කරලා තියෙනවා. අසකොනි කසාගා ඉප්පොන්තෝ අතන කුඩ එකක් හා කුට්සු කියන්නේ සපත්තු වලට සපත්තු ගණන් කරන්නේ කුට්ටන් විදිහට නැත්නම් යුගල විදිහට සොකු ප්‍රත්‍ය පාවිච්චි කරනවා. අසකොනි කසාගා ඉප්පොන්තෝ අතන කුඩ එකක් හා කුට්සුගා නිසෝකු කියන්නේ යුගල දෙකක් අරිමස්. අතන කුඩ එකක් හා සපත්තු යුගල දෙකක් තියෙනවා. ඉතින් ඔබට මේ ආකාරයට මේ වාක්‍ය ලියලා මේ වගේ තේරුම ඔබේ භාෂාවෙන් ලියා ගන්න තරමට ඔබේ දැනුම වර්ධනය කරගන්න අවස්ථාව ලැබෙනවා. මරුමේ මෙතෙන්දී අපිට සුදුසු නිපාත පද යොදා ගන්න තියෙන්නේ. දැන් අපි බලමු. මිකන්වා ඉකුත්සු අරිමස්කා.
මිකං වා ඉකුත්සු අරිමස්කා. මිකං කියන්නේ දොඩම් වලට. දොඩම් ඉකුත්සු අරිමස්කා කීයක් තියෙනවද? දොඩම් කීයක් තියෙනවද? මිකන් මෙතන වා කියලානේ අහලා තියෙන. ඒකින්ද අපි වා වලින් උත්තර දෙමු. මිකන් වා. මිකං වා මිත්සු. මිත්සු කියලා කියන්නේ තුනක් කියන එක. මිත්සු ශිකා අරිමසෙන්. මෙතන අහනවා මොකද්ද? දොඩම් කීයක් තියෙනවද? දොඩම් 3කට වඩා නෑ. මෙතන ශිකා කියන කොටස තමයි එකතු වෙන්න ඕනේ. ශිකා අරිමසෙන්. ඔන්නනකෝවා නන්නින් ඉමස්කා. නන්නින් කියන්නේ කී දෙනෙක් ඉන්නවද? නන්නින් ඉමස්කා කී දෙනෙක් ඉන්නවද? ඔන්නනකෝ කියලා කියන්නේ ගැහැල් ළමයි කියන එක. ගැහැල් ළමයි කී දෙනෙක් ඉන්නවද? ඔන්නනකෝවා වා වලින්මයි මෙතන සබ්ජෙක්ට් එකට පස්සේ තියෙන්නේ. ඒකෙන්ද අපි වා විනිපාතයම භාවිතා කරනවා. ඔන්නනකෝවා සන්නින් ශිකා ඉමසෙන්. ගැහැල් ළමයි 3 දෙනෙක්ට වඩා නැහැ. සුගී ඊළඟ එක නෙකෝවා නන් බිකි ඉමස්කා. පූසෝ නන් විකි කී දෙනෙක් ඉමස්කා ඉන්නවද? පූසෝ කී දෙනෙක් ඉන්නවද? නෙකෝවා සන්බිකි ශිකා ඉමසෙන්. ශිකා තමයි මෙතෙන් භාවිතා වෙන්නේ. පූසෝ සන්බිකි කියලා කියන්නේ 3 දෙනෙක්. 3 දෙනෙක්ට වඩා නෑ කියලා කියනවා. ඉමසෙන් කිත්තේවා තකුසන් අරිමස්කා. මුද්දර ගොඩක් තියෙනවද? තකුසන් අරිමස්කා ඊයේ නෑ. කිත්තේවා සුකොෂිෂිකා අරිමසෙන්. මුද්දර කීපයකට වඩා නෑ. සාමාන්‍ය අපි සුකොෂි කියලා භාවිතා කරන්නේ ටිකක් නැත්නම් කීපයක්. ආන්ගේ වගේ අදහසක්. මුද්දර කීපයකට වඩා නෑ. එතකොට ඔබට මේ දිත්ත හිස්තන් තියෙන හැමතැනදීම අපි භාවිතා කරන්නේ ශිකා කියන ප්‍රත්‍යය. මේක නිපාත පදයක් නෙවෙයි ප්‍රත්‍යක් විදිහට භාවිතා කරන්නේ. මේ ප්‍රත්‍යක් භාවිතා කරાવી මොනවා හරි දෙයක් යම්කිසි ප්‍රමාණයකට වඩා නැහැ කියලා කියන්න. හොඳයි අපි ඊළඟ පිටුවටත් යමු. ඔන්නනකෝවා ඕසෙයි ඉමස්කා. ඔන්නනකෝවා ඕසෙයි ඉමස්කා. ඔන්නනකෝ කියලා කියන්නේ ගැහණු ළමයා කියන අදහස. ගැහණිය ළමයා. ගැහණු ළමයා. ඔන්නනකෝවා ඕසෙයි ඉමස්කා. ඕසෙයි කියන්නේ බොහෝ නැත්නම් ගොඩක් ඉන්නවද? ඊයේ ඔන්නනකෝවා සුකොෂිෂිකා ඉමසෙන්. අර ඉහළ තිබ්බ ප්‍රශ්නෙම කොටසක්. ඔන්නනකෝවා සුකොෂිෂිකා ඉමසෙන්. ගැහණු ළමයින් ටික දෙනෙකුට වඩා ටිකක් කියන අදහස තමයි සුකොෂි වලින් එන්නේ. අපි ඒ වෙලෙත් උදාහරණයක් බැලුවා. සුකොෂිෂිකා ඉමසෙන් ටික දෙනෙකුට වඩා නැහැ. ඔන්න ඔය ආකාරයට අපිට ප්‍රශ්න අංක 2ට ඒ කියන්නේ නිපාත දාලා හිස්තම් පුරවන්න තියෙන ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ වකුමේ බලමු. මෙතෙන්දී ඔබට ගැළපෙන ගණන් කිරීමේ ප්‍රත්‍යයේ ප්‍රශ්නාර්ථය තමයි දාන්න තියෙන. ඔබට පේන හැමතැනම කා කියලා ඉවරලා තියෙන. අනිවාර්යයෙන් මෙතන ප්‍රශ්නයක් අහන්නේ. ඒකින්ද ගණන් කිරීමේ ප්‍රත්‍යයට අදාළ ප්‍රශ්නාර්ථ වචනේ යොදා ගන්න තමයි මෙතෙන් තියෙන්නේ. හොඳයි අපි බලමු. අසකොණි අතන ඉසුගා. ඉසු කියන්නේ පුටුව කියන එක සාමාන්‍යව පුටු ගණන් කරන්න භාවිතා කරන්නේ සත්සු ප්‍රත්‍යය. සාමාන්‍යයෙන් සත්සු නෙවෙයි අපේ හිතොත්සු ෆුතත්සු කියන ගණන් කිරීමේ ඒ ක්‍රමවේදය තමයි භාවිතා කරන්නේ. මොකද අපිට පුටුවක් ගත්තොත් මේක නිශ්චිත හැඩයක් අපිට නිර්ණය කරගන්න එහෙම අමාරුයි. එතකොට අපිට ඒක තමයි භාවිතා කරන්න වෙන්නේ. අසකොණි ඉසුගා ඉකුත්සු අරිමස්කා කීයක් තියනවාද? අසකොණි ඉසුගා ඉකුත්සු අරිමස්කා පුටු කීයක් තියනවාද අතන? අසකොණි හගකි. හගකි කියන්නේ ලියුම් කවරය. හගක් කියලා කියන්නේ තැපල් පත කියන අදහස. එතකොට තැපල් පත කියන්නේ තුනී දෙයක් විදියට ගණන් ගන්න මයි ප්‍රත්‍යය. අසකොණි හගකිගා නන්මයි අරිමස්කා. අතන තැපල් පත් කීයක් තියෙනවද? අසකොණි ජිදෝෂාගා. ජිදෝෂා කියන්නේ වාහන. අපි දයි ප්‍රත්‍යය තමයි භාවිතා කරන්නේ. අසකොණි ජිදෝෂාගා නන්දයි අරිමස්කා. කීයක් තියෙනවද? අසකොණි ශෂ්‍යිගා. ශෂ්‍ය කියලා කියන්නේ සංගරාවට. සංගරාව පොත්පත් ආදිය ගණන් කරන්නත් පාවිච්චි කරන සත්සු කියන ප්‍රත්‍යය. අසකොණි සච්චිගා
නන්සත්සු අරිමස්කා නන්සත්සු අරිමස්කා අතන සංග්‍රහ කීයක් තියෙනවද? අසකොනි බින්ගා බින් කියන්නේ බෝතලය බින්ගා බින් කියන්නේ දිගටි දෙයක් විදිහට තමයි අපි ගණන් ගන්නෙ. එතකොට දිගටි දේවල් ගණන් කරන්න හොන් බොන් පොන් පාවිච්චි කරන්නේ. අසකොනි බින්ගා නන් බොන්නරිමස්කා නන් බොන්නරිමස්කා අතන බෝතල් කීයක් තියෙනවාද? සුගී අසකොනි සුරිප්පාගා සුරිප්පා කියන්නේ යුගලයක්. අසකොනි සුරිප්පාගා අපි යුගල ගණන් කරන්න සොක්කු කියන ප්‍රත්‍යයනේ ගන්න. එතකොට මේකේ තෙන් එක භාවිතා වෙන්නේ අසකොනි සුරිප්පාගා නන් සොක්කු අරිමස්කා අතන සෙරපු යුගල කීයක් තිබ්බද? අසකොනි උචිගා කෙන්ගෙන් ප්‍රත්‍ය පාවිච්චි කරන්නේ නන්ගෙන් අරිමස්කා. අසකොනි ඉනුගා අතන පූසෝ කීයක් ඉන්නවාද? දැන් පූසෝ වගේ නම් කුඩා සත්තු විදියට ගන්න හිකි බිකි පිකි ප්‍රත්‍යයන්. එතකොට අසකොනි ඉනුගා නන් බිකි ඉමස්කා නන් බිකි ඉමස්කා. අසකොනි නිවාතොරිගා නිවාතොරි කියන්නේ කුකුලටනේ. අසකොනි නිවාතොරිගා නිවාතොරි කියන්නේ අපි සාමාන්‍යයෙන් ප්‍රත්‍ය භාවිතා කරන්න වෙන්නේ. එතකොට ජිත්සුවා ඉමස්කා අතන නිවාතොරි කුල්ලු කීයක් ඉන්නවද? ජිත්සුවා ඉමස්කා. අසකොනි හිතෝගා හිතෝ කියන්නේ මිනිස්සුන්ට අතන මිනිස්සු කීයක් ඉන්නවද? නන්නින් ඉමස්කා නින් ප්‍රත්‍ය තමයි භාවිතා කරන්නේ. හොඳයි මේකේ හතරවෙනි ප්‍රශ්නෙටත් තමයි අපි ඔකිකයේ අසකොනි අපිට පේනවා මෙතන දීලා තියෙනවා කුට්සු අසකොනි කුට්සුගා ඉත්සොකු ඉමස් අතන සෙරප්පු නෙමෙයි අපි මෙතන සපත්තු කියන වචනේ භාවිතා කරමු. අතන සපත්තු යුගල එකක් තියෙනවා අසකොනි කුට්සුගා ඉත්සොකු අරිමස්. දැන් අපිට මේ වචන පාවිච්චි කරන්න පුළුවන් අසකොනි සුරිප්පාගා ඉස්සොකු අරිමස් අසකොනි කුට්සුචිතාගා ඉස්සොකු අරිමස් අසකොනි සන්දරුගා ඉස්සොකු අරිමස්. ඔන්න ඔය කොටස පාවිච්චි කරලා නව වාක්‍ය නිර්මාණය කරන්න හැකියාවක් තියෙනවා. දෙවෙනි අවස්ථාවට යමු. අසකොනි ඉනුගා ඉප්පිකි මස් අතන බල්ලෝ ඉප්පිකි එක්කෙනෙක් ඉන්නවා. අසකොනි සකනගා ඉප්පිකි මස් අසකොනි නෙකොගා ඉප්පිකි ඉමස් අසකොනි මුෂිගා ඉප්පිකි ඉමස්. ඔන්න ඔය ආකාරයට අපිට මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න පුළුවන්. ඒක තුන්වෙනි කොටස. අසකොනි අකයි කියලා දාලා තිනවා රින්ගෝ කියලා දාලා තිනවා. අකයි රින්ගෝද අසකොනි අකයි රින්ගෝ ගා ඉස්සොකු අරිමස්. අතන රතු පාට ඇපල් එකක් තියෙනවා. අපිට මේ වචන යොදාගෙන වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. අසකොනි කබං මේ වගේ එකට අපි කියනවා කබං කියලා. අසකොනි කබංගා හිතොත්සු අරිමස් සාමාන්‍ය එකක් කියලා තමයි ගන්න වෙන්නේ. අසකොනි ඉසුගා හිතොත්සු අරිමස් අසකොනි තේබුරුගා හිතොත්සු අරිමස් අසකොනි අවෝයි චවන් මෙතන අවෝයි චවන් කියලා තියෙන්නේ නිල් පාට කෝප්පයක් වගේ එකක්. අවෝයි චවන් ගා ඉප්පිකි හරිමස්. ඔබට වාක්‍ය නිර්මාණය කරගන්න අවස්ථාව තියෙනවා. ඊකයේ අවෝයි රින්ගෝමෝ හරිමස්. මේ තියෙන්නේ අර උදාහරණ ආකාරයට ලියන වාක්‍ය ටික. අවෝයි රින්ගෝමෝ හරිමස්. නිල් පාට ඇපලුත් තියෙනවා. අකයි රින්ගෝමෝ හරිමස්. අකයි රින්ගෝමෝ හරිමස් රතු පාට ඇපලුත් තියෙනවා. දැන් මේ දෙක එකතු කරලා ලියලා දෙනවා කොහොමද? අකයි රින්ගෝමෝ අවෝයි රින්ගෝමෝ හරිමස්. රතු ඇපලුත් නිල් ඇපලුත් තියෙනවා. සුගී ඔතකොනෝ කුට්සුමෝ හරිමස් ඔන්නන කුට්සුමෝ හරිමස්. පිරිමි මේස් තියෙනවා ගැහණු මේස් තියෙනවා. දැන් ඔක අපිට එකතු කරලා කියන්න පුළුවන් මෙන්න මේ මෝ එකත් එක්ක. ඔතකොනෝ කුට්සුමෝ ඔන්නනෝ කුට්සු
මෝ අරිමස්. ඔතකොන කුට්සුමෝ අරිමස්. ඔන්නන කුට්සුමෝ අරිමස්. අරිමස් දෙක අයින් කළා. ඔතකොන කුට්සුමෝ ඔන්නන කුට්සුමෝ අරිමස් කියලා කියන්න පුළුවන්. හගකිමෝ අරිමස්. කිත්තේමෝ අරිමස්. හගකි 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 අපි මෙතන සම්බන්ධ කරගන්නේ මෝනිපාතේනේ. හගකිමෝ කිත්තේමෝ අරිමස්. ඒ විදිහට තමයි ගන්න වෙන්නේ. ඊළඟට අකයි කමිමෝ අරිමස්. අවොයි කමිමෝ අරිමස්. කුරොයි කමිමෝ අරිමස්. අපිට මේක පහසුවෙන්ම කරන්න පුළුවන්. අකයි කමිමෝ අවොයි කමිමෝ කුරොයි කමිමෝ අරිමස්. ඔන්න ඔය ආකාරයට නිර්මාණය කරගන්න පුළුවන්. හොඳයි ඊළඟ එක ඕසු තොරරියානෝ ගකුසෙයිමෝ ඉමස්. මරේසියා නෝගකුසෙයිමෝ ඉමස්. දැන් අපිට මේක කියන්න පුළුවන්. එතකොට තව එකක් තියෙනවා. සිංගප්පූරුනෝ ගකුසෙයිමෝ ඉමස්. ඕසුතොරරියානෝ ගකුසෙයිමෝ මරේසියානෝ ගකුසෙයිමෝ සිංගප්පූරුනෝ ගකුසෙයි මෝ ඉමස්. ඔන්න ඔය ආකාරයට වාක්‍ය නිර්මාණය කරගන්න පුළුවන්. උදාහරණ දෙවෙනි අවස්ථාව රෙයි කොදොමෝගා සන්නින් නිමස්. ළමයි 3 දෙනෙක් ඉන්නවා. දැන් අපි මේක කියනවා කොහොමද? කොදොමෝවා සන්නින් ශිකා ඉමසෙන්. ළමයි 3 දෙනෙකුට වඩා නැහැ. දැන් මෙතන බලමු අපි හොන්ගා ඉස්සත්සු අරිමස්. පොත් එකක් තියෙනවා. දැන් අපිට මේක කියන්න ඕනේ කොහොමද? පොත් එකකට වඩා නැහැ කියලා. වඩා කැල්ල තියෙනවානේ. එතකොට කොහොමද එන්නේ? හොන්ගා ඉස්සත්සු ශිකා අරිමසෙන්. ඉස්සත්සු ශිකා අරිමසෙන්. මන්නෙන් හිත්සු ගා ඉප්පොන් අරිමස්. මන්නෙන් හිත්සු ගා ඉප්පොන් ශිකා අරිමසෙන්. තීන්ත පෑන් එකකට වඩා නැහැ. උචිගා ඉක්කෙන් අරිමස්. උචිගා ඉක්කෙන් අරිමස්. උචිගා ඉක්කෙන් අරිමස්. අපි මෙතෙන්දී නිවැරදි කරගන්න ඕනේ. උචිගා ඉක්කෙන් ශිකා අරිමසෙන්. කියන්නේ ගෙවල් එකකට වඩා නැහැ. සුරිප්පාගා සංසොකු අරිමස්. සුරිප්පා කියලා කියන්නේ සාමාන්‍ය සෙරෙප්පු වලට සෙරෙප්පු යුගල 3කට වඩා 3ක් තියෙනවා කියලා මෙතන තියෙන. අපි 3කට වඩා නැහැ කියලා කියන්න ඕන. සුරිප්පාගා සංසොකු ශිකා අරිමසෙන්. සුගි නිවාතොරිගා සන්බා ඉමස්. නිවාතොරිගා සම්බා ශිකා ඉමසෙන්. මේ අග තියෙන වචනේ ඒකේ නිෂේධන අර්ථය නැත්නම් නැත අර්ථයට යන්න ඕන. අනිත් කොටස ඒ විදිහටම යනවා. තමගෝගා නිසත්සු අරිමස්. තමගෝගා නිසත්සු අරිමස්. එතකොට අපිට මේක ලියන්න පුළුවන් තමගෝගා නිසත්සු චිකා අරිමසෙන්. විතර දෙකකට වඩා තියෙනවද? තමගෝගා දැන් අපිට මෙතන පේනවා කංජි දෙකක්. රොකු කංජිය සහ පොත කංජිය. එතකොට කොහොමද කියවෙන්නේ? රොප්පොන් අරි මස්. විතර 6ක් තියෙනවා. විතර 6කට වඩා නැහැ කියලා කිව්වොත් තමගෝ ගා රොප්පොන් ශිකා අරි මසෙන් කියලා අපිට ගන්න පුළුවන්. හොඳයි ඊළඟට කිත්තේගා සන්මයි අරිමසෙන්. සන්මයි අරිමස්. මුද්දර 3ක් තියෙනවා. මේක අපිට ලියන්න පුළුවන් මුද්දර 3කට වඩා නැහැ කියලා. කිත්තේගා සන්මයි ශිකා අරිමසෙන්. සුගි තෙරබිගා ඉචිදයි අරිමස්. තෙරබී කියලා කියන්නේ ටීවී එක. රූපවාහිනිය එකක් තියෙනවා. ඉචිදයි අරිමස්. අපිට පුළුවන් රූපවාහිනිය එකකට වඩා නැහැ කියලා කියන්න. තෙරබිගා ඉචිදයි ශිකා අරිමසෙන්. ඔන්න ඔය ආකාරයට තමයි මේ අංක වලට මේ අදාළ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නේ. අපි එහෙනම් තුන්වෙනි ප්‍රශ්නය සාකච්ඡා කරමු. ඊළඟ ප්‍රශ්නය රයි උදාහරණයක් දීලා තියෙන උදාහරණ ආකාරයට තමයි සකස් කරන්න ඕනේ. මම දැන් ආයේ කන්ජි පැහැදිලි කරන්න යන්නේ නැහැ. අපි
තියෙන kanji ටික භාවිතා කරගෙන යමු ඉදිරියට. ඔතකොනෝ හිතෝගා සන්නින් නිමස්. ඔතකොනෝ හිතෝගා සන්නින් නිමස් කියන්නේ පිරිමි අය 3 දෙනෙක් ඉන්නවා. ඔන්නනෝ හිතෝගා යොනින් නිමස්. ගැහැණු අය 4 දෙනෙක් ඉන්නවා. එතකොට අපිට මේක කියන්න පුළුවන්. ඔතකොනෝ හිතෝගා සන්නින්තෝ මේ තෝනිපාතයක් දාලා තියෙනවා. සහ පිරිමි අය 3 දෙනෙක් සහ ඔන්නනෝ හිතෝගා යොනින් නිමස්. ගැහැණු අය 4 දෙනෙක් ඉන්නවා. එතකොට තෝනිපාතය හරහා ඔය වාක්‍ය දෙක එකිනෙකට සම්බන්ධ කරලා තමයි තියෙන්නේ. දැන් අපි මේකේ සාකච්ඡා කරමු. එන්පිට්සුගා සන් හොන්නරිමස් කෙචිගොමුගා හිතොට්සු අරිමස්. ඒ කියන්නේ මොකද්ද? පැන්සල් 3ක් තියෙනවා. කෙචිගොමු කියලා කියන්නේ මකන එකක් තියෙනවා. මේ එන්පිට්සු කියන එක දිගටි දෙයක් හින්දා අපි හොන් බොන් පොන්. කෙචිගොමු කියන එක සාමාන්‍ය විශේෂිත හැඩයක් නොමැති නිසා සත්සු සාමාන්‍ය සත්සු නෙවෙයි අපි ඉත්සු ප්‍රත්‍ය භාවිතා කරනවා. හිතොත්සු පුතත්සු ආකාරය. හොඳයි. එතකොට මේ වාක්‍ය දෙක සම්බන්ධ කරලා ලියන්න කොහොමද? පැන්සල් 3ක් හා මකන කෑලි එකක් තියෙනවා කියලා. එන්පිට්සුගා සන්හොන්තෝ කෙෂිගොමුගා හිතොත්සු අරිමස්. එතකොට මේ අරිමස් කියන කොටස අයින් කරලා මෙතන තෝනිපාතයක් දාලා වාක්‍ය දෙක එකිනෙකට සම්බන්ධ කරලා තියෙන්නේ. සුගි හංකා සායන හංකචි ගා ඉචිමයි අරිමස් හන්දෝ බග්ගුගා හිතොත්සු අරිමස්. ලේන්සු එකක් තියෙනවා. ඒකට සම්මයි භාවිතා කරනවා. තුනී දෙයක්. හන්දෝ බග්ගු කියන්නේ හෑන්ඩ් බෑග් කියන එක. මේකට අපි හිතොත්සු පුතත්සු භාවිතා කරනවා. හංකචි ගා ඉචිමයිතෝ හන්දෝ බග්ගුගා හිතොත්සු අරිමස්. ඔය ආකාරයේ භාවිතය. සුගි හිතෝගා හිතෝරි ඉමස්. හිතෝ කියන්නේ පුජ්‍යලෝ එක්කෙනෙක් ඉන්නවා. නෙකෝගා පූසෝ නිහිකීමස්. පූසෝ දෙන්නෙක් ඉන්නවා. එතකොට මිනිස්සු එක්කෙනෙක් හා පූසෝ දෙන්නෙක් ඉන්නවා කියලා කියන්නේ කොහොමද? හිතෝගා හිතොරිතෝ නෙකෝගා නිහිකි ඉමස්. සුගි තෙරබිගා ඉචිදයි අරිමස්. රූපායන එකක් තියෙනවා. තයිපුරයිතාගා ඉචිදයි අරිමස්. ටයිප්‍රයිටර් එකකුත් තියෙනවා. එතකොට රූපායන එකක් හා ටයිප්‍රයිටර් එකක් තියෙනවා කියලා කොහොමද කියන්නේ? තෙරබිගා ඉචිදයි තෝ තයිපුරයිතාගා ඉචිදයි අරිමස්. සුගි කුත්සුගා සංසොකු අරිමස්. කුත්සු කියලා කියන්නේ අපි පාවහන් යුගල සංසොකු කියලා කියන්නේ 3ක් තියෙනවා. කසාගා ඉප්පොන් අරිමස්. කසා කියලා කියන්නේ කුඩ එකක් තියෙනවා. එතකොට අපි කියන්න ඕන වාක්‍ය කොහමද? සපත්තු යුගල 3ක් හා කුඩ එකක් තියෙනවා. කුත්සුගා සංසොකුතෝ කසාගා ඉප්පොන් අරිමස්. ඔන්න ඔය ආකාරයට අපිට පිළිතුරු නිර්මාණය කරගන්න පුළුවන්. සුගී තොයිතකොතේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන. අසොකොනි නනිගා අරිමස්කා. අතන මොනවා හරි තියෙනවද? දැන් ඔබට පේනවා මේ රින්ගෝ වගේක් තියෙනවනේ. එහෙනම් අපිට කියන්න පුළුවන් අසොකොනි නනිගා අරිමස්කා අතන මොනවා හරි තියෙනවද? හයි ඔව් අසොකොනි රින්ගෝගා අරිමස්. අසොකොනි රින්ගෝගා අරිමස්. අකයි රින්ගෝමෝ රතු යපලුත් අවෝයි රින්ගෝමෝ අරිමස්කා. රතු යපලුත් නිල් යපලුත් තියෙනවද? මෙතන නිල් කියලා තමයි වචනේ සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් අපිට ඒ විදිහට තමයි මේක අධ්‍යයනය කරන්න වෙන්නේ. රතු යපලුත් නිල් යපලුත් තියෙනවද? එතකොට උත්තරයේ විදිහට දැන් මේක ඇත්තට මේ ග්‍රන්ථයේ ඔරිජිනල් එකක් ගත්තොත් මෙතන රතු පාට මෙතන නිල් පාට තමයි තියෙන්නේ. එතකොට ඇත්තටම තියෙනවා. එතකොට උත්තරේ දෙන්නේ කොහමද? හයි අකයි රින්ගෝමෝ අවෝයි රින්ගෝමෝ අරිමස්. අරිමස් කාය කියන්නේ නැහැ. ප්‍රශ්නයක් අහන හින්දා. හොඳයි ඊළඟ අවස්ථාව
අකයි රින්ගෝ ගා ඉකුත්සුතෝ අවෝයි රින්ගෝ ගා ඉකුත්සු අරිමස්කා. රතු ඇපල් කීයක් තියෙනවාද? නිල් ඇපල් කීයක් තියෙනවාද? අපි සාමාන්‍යයෙන් ගණන් කරවුවොත් එහෙම ඉචිනි සන්යොන් ගෝරොකු නනා හචි කියුජු ජුයිචි. එතකොට අකයි රින්ගෝවා ජුයිචි අරිමස් අවෝයි ඉචිනි සන්යොන් ගෝරොකු නනා හචි කියුජු ජුයිචි ජුනි ජුසන් ජුයොන් ජුගෝ ජුරොකු ජුනනා ජුහචි ජුකියු නිජු නිජුයිචි නිජුනි 22ක් තියෙනවා නේ නිල් ඇපල්. එතකොට කොහොමද කියන්නේ? අකයි රින්ගෝ මෝ අවෝයි රින්ගෝ මෝ අරිමස්කා සුගි අකයි රින්ගෝ ගා ජුයිචි අරිමස් අවෝයි රින්ගෝ ගා නිජුනි අරිමස්. ඔය ආකාරයට උත්තරේ ලබා ගන්න පුළුවන්. සුගි අසකොනි මිකන් මෝ අරිමස්කා අතන දොඩමුත් තියනවාද? මේ පේන්න තියෙනවන්නේ. හයි අසකොනි මිකන් මෝ අරිමස් අතන දොඩමුත් තියෙනවා. පස්වෙනි පාඩේ අවසාන කොටස මිකන් මෝ තකුසන් අරිමස්කා දොඩමුත් ගොඩක් තියෙනවද? තකුසන් අරිමස්කා ඊයේ මිකන් මෝ වා තකුසන් අරිමසෙන් මිකන් මෝ වා තකුසන් අරිමසෙන්. එතකොට ඔබට මම පාඩම මේ ආකාරයට යම් තත්දුරට පැහැදිලි කරලා දුන්නා. ඔබට මේක තනියම විශේෂයෙන් වෙනම පොතක් භාවිතා කරලා මේවා ලියලා ඒවා ඔබේ භාෂාවට හරවලා හොඳින් අධ්‍යයනය කරගෙන යන්න ඕනේ. මේකේ තියෙන අමාරු වචන, අමාරු kanji, අලුත් වචන, අලුත් kanji සියලුම දේවල් අපි හොඳින් ග්‍රහණය කරගන්න ඕනේ. හොඳින් පාඩම් කරගන්න ඕනේ කියන කාරණේ මතක් කරගෙන අපි ඊළඟ 6 වෙනි පාඩමෙන් හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක් වේවා, සුබ සතියක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. හොඳයි.